ආයිබෝවන් එහෙමනම් අපි එදා කලින් පාඩමේදී ආහාර පරිරක්ෂණය කිරීම පිළිබඳ කතා කළා. පරිරක්ෂණය කිරීමේ වැදගත්කම, ආහාරයකට හානියක් වෙන්න පුළුවන් ආකාර ගැන ඔක්කොම කතා කරලා තියෙනවා. ඒ අර්ථයෙන් අපි අවසානට කතා කළා ආහාර පරිරක්ෂණය කිරීමේ සාම්ප්‍රදායික ක්‍රම. ඒක සාම්ප්‍රදායික වියලීම නේද? ඊගාවට ඔය ලුණු දමා වියලීම ගැන, වැලියට දැමීම, එතකොට ජාඩි දාන ඒවා ගැන කතා කරලා තියෙනවා. ඊගාවට ඒ පාඩමේදීම අපි ආපහු කතා කළා ආහාර පරිරක්ෂණය කිරීමේ නූතන ක්‍රම පටන් ගත්තා. නූතන ක්‍රම යටතේ අපි කළේ වියලීම විතරයි. එතකොට එතෙන්දී අපි කිව්වා ඔයාට මතක ඇති. ඔයාට ඒක කිව්වා හොඳට මතක ඇති. මේ වියලීම කියන එක සාම්ප්‍රදායික ආහාර පරිරක්ෂණයේ තිබුණා. ඒතර නූතන ආහාර පරිරක්ෂණයේදී වියලීම ගැන කතා කරනවා. වියලීම ගැන කතා කරනවා. හැබැයි ඒක වෙනස් ආකාරයකින්. කොහොමද? සූර්ය තාපය යොදාගෙන පරණ ක්‍රමයට නැතුව විශේෂ සූර්ය උදුනක් හදාගෙන අපි ගැන කතා කළා. එහෙම කරන වියලීම. ඒ වගේම උදුනක් එහෙම නැත්නම් අවන් එකක් යොදාගෙන වියලන ක්‍රමය සහ කිරි පිටිකිරි බවට පත් කිරීමේදී විසිරි වියලීමේ ක්‍රමය ගැන කතා කරනවා. එතකොට නූතන වියලීමේ ක්‍රම තුනක් ගැන ඉදා වියලීම ගැන කතා කරනවා. අද එතන සිට යන්න තියෙන්නේ. එතකොට අපේ මාතෘකාව දෙවෙනි නූතන ආහාර පරිරක්ෂණ ක්‍රම යටතේ දෙවෙනි ක්‍රමය තමයි අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ නේද? ඒ යටතේ අපි යොදාගන්නේ දෙවෙනි එක උෂ්ණත්ව පාලනය. ඔයා මේ වෙනකොට දන්නවා ජීවියෙකුට ජීවත් වෙන්න නම් ඌට ගැලපෙන උෂ්ණත්වයක් තියෙනවා. අපිට උනත් අපේ ජීව ක්‍රියා හරියට කෙරෙන්න නම් දේහේ ගැලපෙන උෂ්ණත්වයක් තියෙනවා. දැන් අපි වගේ අචලතාපී සත්තු අපේ ඇඟේ උෂ්ණත්වය නියතව තියාගන්න. අපි නුවරඑළිය වගේ සීතල ප්‍රදේශයකට ගියත්, රස්නිම ප්‍රදේශයකට ගියත්, කොතන හිටියත් අපේ ඇඟේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 තියෙනවනේ. සීතල ප්‍රදේශයේ සෙල්සියස් අංශක 37යි, රස්නිම ප්‍රදේශයේ සෙල්සියස් අංශක 37යි. අපි අචලතාපී සත්තු. සුද්ධ ජීවීන්ට ඒ වගේ තත්ත්ව නැහැ. එතකොට සුද්ධ ජීවීන්ගේ දේහ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය අනුව වෙනස් වෙනවා. අන්න එතකොට ඌට නොගැලපෙන, දැන් ඌට ගැලපෙන ප්‍රශස්ත උෂ්ණත්වයක් තියෙනවා. ගැලපෙන ප්‍රශස්ත උෂ්ණත්වය. එතකොට ප්‍රශස්ත උෂ්ණත්වයේදී ඌ හොඳින් ක්‍රියාකාරී වෙනවා. ඌට දරා ගන්න බැරි, ඌට නොගැලපෙන උෂ්ණත්වයකදී ඌගේ ක්‍රියාකාරීත්වය අක්‍රිය වෙනවා. සමහර විට ඉතා ඉහළ උෂ්ණත්වවලදී නම් සතා විනාශම වෙලා යනවා, මැරිලාම යනවා. ඇතැම් උෂ්ණත්වවලදී සතා මැරිලාම යනවා. ඇතැම් උෂ්ණත්වවලදී සතා නෙමෙයි සුද්ධ ජීවියා. ඇතැම් උෂ්ණත්වවලදී සුද්ධ ජීවියා විනාශ වෙලාම යනවා. තවත් උෂ්ණත්වවලදී උගේ ක්‍රියාකාරීත්වය එන හිටිනවා. ඌට ගැලපෙන උෂ්ණත්වයක් එනකම් ඌ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අක්‍රිය වෙලා ඉන්නවා. අන්න අපිට පුළුවන් අපේ ආහාරයේ උෂ්ණත්වය පාලනය කළා. අපේ ආහාර උෂ්ණත්වය පාලනය කළා සුද්ධ ජීවී ක්‍රියාව අඩපණ වෙන තත්යකට පත් කරන්න. ඒක තමයි මේ කතා කරන්නේ. රයිට්. නෝට් එක ගන්න. සුද්ධ ජීවීන් වර්ධනයේට හිතකරම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40යි. සුද්ධ ජීවීන් වර්ධනය වෙන්න සුද්ධ ජීවීන් කැමැතිම උෂ්ණත්වය තමයි බහුතර සුද්ධ ජීවීන්. හොඳේ. ගොඩක් සුද්ධ ජීවීන් කැමැතිම උෂ්ණත්වය තමයි සෙල්සියස් අංශක කීයද? 40. ඉතින් සුද්ධ ජීවීන් වර්ධනයේට හිතකරම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40යි. එම උෂ්ණත්වය ආහාරයේ මතට ලබා නොදීමෙන් ඒ ගාන දෙන්නේ නැතුව සුද්ධ ජීවී ක්‍රියා නිෂේධනය කිරීම මෙහිදී සිදුවේ. මෙය ආකාර කීපයකට සිදුවේ. මින් ප්‍රධානම ආකාරය තමයි පුතේ ශීත කිරීම කියලා කියන්නේ. ශීතලය. ඒකත් ආකාර දෙකකින් ශීත කරනවා. අපි පළවෙනි ශීත කිරීමට යමු. පළවෙනි කොටස සීතනය නැත්නම් සීත කිරීම. සීතනය කියලා ලියන්නම්කෝ. සීතනය, සීත කිරීම.
මෙතෙන්දී සුද්ධ ජීවී ක්‍රියා අඩපණ කිරීම සඳහා යොදා ගන්නවා අපේ අදාළ ආහාරය සෙල්සියස් සංසක 4 හෝ ඊට වඩා අඩු මට්ටමක තියාගන්න. එතකොට සෙල්සියස් සංසක 40 දින සුද්ධ ජීවියා හොඳට ක්‍රියාකාරීත්වය වෙන්නේ. එතකොට 30 දිත් ක්‍රියාකාරී වෙනවා. හොඳට නෙමෙයි ටිකක් අඩුයි. ඒ වගේම 20 දී යම් ක්‍රියාකාරීත්වයක් තියෙනවා. එහෙම අඩු කළා සෙල්සියස් සංසක 4න් අඩු කරගන්න. 4න් අඩු කරම කුටීරයක් මත ආහාරයේ බහා තියෙනවා. සෙල්සියස් සංසක 4ට වඩා අඩු උෂ්ණත්වයක් සහිත කුටීරයක ආහාරය තැම්පත් කරලා තියෙනවා. ඕකට කියනවා සීතනය කියලා. අපි ෆ්‍රිජ් එකේ අර යට කොටස එළවලු එහෙම දාන කොටස තියෙන්නේ. ඒකෙන් කරන්නේ ඒක තමයි. ඒකේ මොනවද කල් තබා ගන්න පුළුවන්? ඒකේ අපි තියනවා මොනවද? එළවලු තියනවා, පළතුරු තියනවා, මීකිරි තියනවා නේද? ඒ වගේ දේවල් තමයි තියන්නේ. සීත කිරීමම දෙවෙනි කොටස තමයි අධිශීතනය. අධිශීතනය. එහිදී ආහාරයේ සෙල්සියස් සංසක -18ට බුදු අම්මෝ නේද? සෙල්සියස් සංසක 0ටත් වඩා අඩුයි පුතේ. සෙල්සියස් සංසක 0නුත් එහා ගිහලා සෙල්සියස් සංසක -18ක වගේ ඉතා පහත් උෂ්ණත්වයක ආහාරය තියාගන්න. 18 හෝ -18 හෝ ඊට වඩා අඩු උෂ්ණත්වයක. ඒකට කියනවා අධිශීතනය කියලා. එතකොට සීතකරණ එක අර සාමාන්‍ය ගෙදර දොරේ පාවිච්චි කරන සීතකරණ වල උඩ කෑල්ල තියෙන්නේ. අධිශීතකරණ කොටස සමහර ඒවා තනි දොර තියෙන එකේ ඒක ඇරියට පස්සේ උඩ කෑල්ල වෙනම දොරක් තියෙනවා. එහෙම නැත්නම් දොර දෙක තියෙන එකේ උඩ ලොකු දොරක් තියෙනවා යටින් පුංචි දොර ඇරියම උඩ කෑල්ලේ තියෙනවා. අයිස්ක්‍රීම් එහෙම තියන්නේ. මස් එහෙම ගෙනාවම තියන්නේ නේද? මතකයි ඒ කොටස. ඒක අධිශීතකරණ විතරක්ම තියෙනවා කඩවල් වල එහෙම දැකලා ඇති මස් එහෙම තියන්නේ මේ අතට උස්සන්නේ. මෙහෙම දොර වගේ අරින එක නෙමෙයි මෙහෙම පෙට්ට ගම වගේ උඩට උස්සන්න තියෙනවා. දැකලා තියෙනවනේ අධිශීතකරණ. සෙල්සියස් සංසක 14ට නිර්ණය 18ට වඩා අඩුවෙන් තියෙනවා. මස් මාළු අයිස්ක්‍රීම් වගේ ඒවා තියාගන්න. අපි අයිස් හදන්නත් ඕකෙම තමයි යොදාගන්නේ. වතුර ටික කූල් කරලා අයිස් හදනවනේ. ඒකෝටත් ඒක තමයි තියාගන්නේ. රයිට් ලියමු එහෙනම් සීතනය ආහාරයේ සහිත කුටීරය තුල ලියන්න ටියුට් එක අරන් නේද තියෙන්නේ. පිටු අංක 18 නෑ පිටු අංක 8 සෙල්සියස් සංසක 18 කියන එක මතකද? පිටු අංක 8 උෂ්ණත්ව පාලනය කිව්වනේ නේද? සීතනය ආහාර සහිත කුටීරය තුල උෂ්ණත්වය සෙල්සියස් සංසක 4ට වඩා අඩුවෙන් පවත්වා ගැනීම. සෙල්සියස් සංසක 4ට වඩා අඩුවෙන් පවත්වා ගැනීම මෙහිදී සිදුවේ. උදාහරණ ලියන්න එළවලු කමාදදා ලියමු ඉස්සරහට එළවලු පළතුරු මීකිරි. එළවලු පළතුරු මීකිරි. ප්‍රෝමිලක්කම් දෙක තියෙනවා අතිශීතනය වේගي වැඩිද දන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම වීඩියෝ එක නවත්තලා ඔයා ලියාගන්නේ නේද? අතිශීතනය ආහාර සහිත කුටීරය තුල උෂ්ණත්වය සෙල්සියස් සංසක -18ට වඩා අඩුවෙන් තබා ගැනීම. සෙල්සියස් සංසක -18ට වඩා අඩුවෙන් තබා ගැනීම. සෙල්සියස් සංසක -18ට වඩා අඩුවෙන් තබා ගැනීම මෙහිදී සිදුවේ. සෙල්සියස් සංසක -18ට වඩා අඩුවෙන් තබා ගැනීම මෙහිදී සිදුවේ. උදාහරණ මස් මාළු අයිස්ක්‍රීම්. දැන් අපි මේ වෙනකොට දෙකක් කරලා තියෙන්නේ. නූතන නවීන ආහාර පරිරක්ෂණ ක්‍රම යටතේ එක වියලීම කළා. එක සූර්යතාපකයක් හෝ උදුනක් හෝ විසිරි වියලන ක්‍රමයක් පාවිච්චි කරමින්
දෙක උෂ්ණත්වය පාලනය කළා. තුන්වෙනි එකට යන්නේ සාන්ද්‍රීකරණය කියන එකට. සාන්ද්‍රීකරණය. ඒ කියන්නේ මේ අංක 3 කතා කරන්නේ සාන්ද්‍රීකරණය. සුද්ධ ජීවියෙකුට ජීවත් වෙන්න ප්‍රශස්ත සාන්ද්‍රණයක් තියෙනවා. සුද්ධ ජීවියෙකුට ජීවත් වෙන්න ප්‍රශස්ත සාන්ද්‍රණයක් තියෙනවා. දැන් හිතන්න මෙන්න මෙහෙම මේ තියෙන්නේ බීකරයක්. මේකට පුරවලා තියෙන්නේ පුතේ වතුර. මේ බීකරයට පුරවලා තියෙන්නේ වතුර. හරි. ජලය තියෙනවා. මෙන්න මේකට සුද්ධ ජීවියෙක්ව දානවා. මේකට සුද්ධ ජීවියෙක්ව දානවා. බුදු අම්මේ සුද්ධ ජීවියගේ ඇඟේ සයිස් එක පේනවනේ නේද? පොඩි සුද්ධ ජීවියක්. බලමු පේනවද කියලා ඔයාට ඒ ටික පැහැදිලිව. බීකරේ සයිස් එකට සුද්ධ ජීවියගේ සයිස් එක. ඉතින් මම මේ රූපයක් නියඳින්නේ එහෙම හිතන්න එපා. හොඳේ. ඔයාට උගන්වන්න හින්දා එහෙම ඇඳලා ගත්තේ සුද්ධ ජීවියක දානවා. දැන් උගේ ඇඟ ඇතුලේ වතුර තියෙනවා. ජලය තියෙනවා. ඒ වගේම එළියේ ජලය තියෙනවා. ඒ වගේම එළියේ උගේ ඇඟ ඇතුලේ යම් කිසි ප්‍රමාණයකට ලවණ වර්ග ග්ලූකෝස් වගේ දේවලුත් තියෙනවා. හරි. දැන් ඌ ඔහොම ජීවත් වෙනවා. දැන් අපි මු ජීවත් වෙන මේ වතුර එකට ලුණු නැත්නම් සීනි වගේ දෙයක් දානවා. ලුණු දානවා නැත්නම් සීනි දානවා. දාන්න මේ පරිසරයේ සාන්ද්‍රණය වැඩි වෙනවා. ලුණු ගතිය වැඩි වෙනවා. ලුණු ගතිය වැඩි වෙනකොට ලුණු ගතිය වැඩි ඔහොම වැඩි වෙනකොට ඔයාට මතකද ආශ්‍රුතිය? අපි අතේ පන්තියෙන් මේක කලා විතරයි නේද? පන්තිය අන්තිමටම කරපු පාඩම මං හිතන්නේ. ඉවර කරපු පාඩම. විසරණයේ සාන්ද්‍රණය විසරණයේ ආශ්‍රුතිය. එතකොට දැන් සුද්ධ ජීවියගේ ඇඟ ඇතුළට වඩා බාහිර පරිසරයේ සාන්ද්‍රණය වැඩි. එතකොට සාන්ද්‍රණය වැඩි තැනින් ඉඳන් සාන්ද්‍රණය අඩු තැනට ලුණු අංශු සීනි අංශු ගමන් කරන්න පෙළඹෙනවා. නමුත් සුද්ධ ජීවියාගේ ප්ලාස්ම පටලයේ උගේ තියෙන ඇඟේ තියෙන මේ පටලය අර්ධ පාරගම්ම්‍ය පටලයක්. ඒ නම් මතක තියෙන්න ඕනි. කියා දීලා තියෙනවා. අර්ධ පාරගම්ම්‍ය පටලයක්. අර්ධ පාරගම්ම්‍ය පටලයක් කරහා එහා මෙහා යන්න පුළුවන් තෝරාගත්ත ද්‍රව්‍ය වලට විතරයි. මේ පාරගම්ම්‍ය පටල මේ කොළ පාටින් දක්වලා තියෙන පටලේ දෙන්නේ නැහැ ලුණු වලට සීනි වලට මේ සෛලය ඇතුළට එන්න. එතකොට මෙහි සීනි වැඩි නැත්තම් ලුණු වැඩි, මෙහි සීනි නැත්තම් ලුණු අඩු. ඒත් එක්ක ජල ගතිය ගත්තොත් සෛලයේ ඇතුලේ ජල සාන්ද්‍රණය වැඩි, බීකරේ තියෙන ජලයේ ජල සාන්ද්‍රණය අඩු. ඒකේ ජලය අඩුයි, සීනි වැඩි, ලුණු වැඩි. මේ සෛලයට සාපේක්ෂව. අන්න ඒ විදිහට ද්‍රාවණ දෙකක් අර්ධ පාරගම්ම්‍ය පටලයකින් වෙන් වෙලා තියෙන වෙලාවක ජල සාන්ද්‍රණයේ වැඩි තැන ඉඳන් ජල සාන්ද්‍රණයේ අඩු තැනට ජලය ගමන් කරනවා. ලුණු වලට එන්න බෑනේ භාජනයේ ඉඳන් සෛලය ඇතුළට දෙන්නේ නෑනේ පටලය. මේ කොළ පාටෙන් දාලා තියෙන බැක්ටීරියාවගේ සුද්ධ ජීවියාගේ පටලය දෙන්නේ නෑ. එළියේ තියෙන ද්‍රාවණයේ ඉඳන් ලුණු වලට සෛලය ඇතුළට එන්න. එතකොට විකල්ප ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වෙනවා. සෛලය ඇතුලේ තියෙන ජලය යනවා එළියට. ලුණු වලට ඇතුළට එන්න දෙන්නේ නැත්නම් ඇතුලේ තියෙන වතුර එළියට යනවා. ආශ්‍රිතයි. අන්න එතකොට මේ සුද්ධ ජීවියගේ ඇඟේ තියෙන ජලය ටික ලුණු වලට යනවා. ලුණු ද්‍රාවණයට යනවා, සීනි ද්‍රාවණයට යනවා. එතකොට සුද්ධ ජීවියගේ ප්ලාස්ම පටලය ඇකිලෙන්න පටන් ගන්නවා. ඒ වතුර ටික යනවා. එහෙම ගිහින් අවසානයේ ජලයේ හිග වෙලා මේ සුද්ධ ජීවියව මැරිලා. සුද්ධ ජීවියව මැරුණේ සුද්ධ ජීවියා අධිසාන්ද්‍රණයේ සහිත තැනක හිටිය නිසා. අන්න සාම්ප්‍රදායික ආහාර කල්තබා ගැනීමේ ක්‍රමේදී මී පැණිවල මස් එබුවේ ඔය වැඩේටම තමයි. එතකොට මස් වලට යම් සුද්ධ ජීවියෙක් ආවද උගේ තියෙන ඇඟේ වතුර ටික අර මී පැණි වලට උනා ගන්නවා, එළියට ඇදෙනවා. එතකොට සුද්ධ ජීවිය මැරෙනවා. මාළු වේලලා කරවලා හදනකොට ලුණු දාලා වේලුවේ ඔය හින්දා. එතකොට මාළුවගේ මේ සුද්ධ ජීවියෙක් එතෙන්ට ආව උගේ ඇඟේ තියෙන ජලය ටික ලුණු වලට උනා ගන්නවා.
එතකොට සුද්ධ ජීවියා මැරෙනවා. එතකොට නවීන තාක්ෂණයේදී නවීන පරිලක්ෂණ ක්‍රමවලදී මේ ක්‍රමය පාවිච්චි කරනවා. මේ පැණි වල දාලා මස් වේලන එක කරෝල හදන සාම්ප්‍රදායික ක්‍රම වලට අමතරව අලුත් ක්‍රමයකින් මේවා කරනවා. ඒ මොකද්ද? පළතුරු වර්ගයේම අධිසාන්ද්‍රණයේ සහිත යුසවල බහා තියෙන. ජෑම් එහෙම හදන්න, චට්නි හදන්න. අධිසාන්ද්‍ර පළතුරු යුස. ඔයා දැකලා තියෙනවා. වෙළඳ නාමක නම් කතා කරන එකත් හරිනේ අපේ පන්තියක. ඒ ඉතින් වෙළඳ නාමයක් කිව්වේ නැත්නම් ඔයාලට මතක් වෙන්නේ නැහැ. සංකුයික් කියයි, MD කියයි අධිසාන්ද්‍ර පළතුරු යුස. ඒක පොඩ්ඩකින් ගොඩාක් කෝප්ප හදන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි මෙතනත් කරන්නේ. අදාළ ආහාරයේ මත සාන්ද්‍රණය ඉතා ඉහළ තත්ත්වයට පත් කරනවා. සීනි ගතිය, ලුණු ගතිය වැඩි කරනවා. සීනි ගතිය තමයි වැඩි කරන්නේ. ඊට පස්සේ ඉතින් මේ මිශ්‍රණය හදලා සාන්ද්‍රණය වැඩි කරලා වහාම බෝතලයකට දාලා සීල් කරනවා. මූඩියක් ගහලා සීල් කරනවා. එතකොට පිටින් සුද්ධ ජීවින්ට යන්නත් බෑනේ. නේද? ජෑම් බෝතලේ සීල් කරලා තියෙන, කෝඩියල් බෝතලේ සීල් කරලා තියෙන. ඊට අමතරව පුතේ ඔයාට කෘත්‍රිම රසායනික ද්‍රව්‍යත් එකතු කරනවා පොඩ්ඩක්. ඒ කියන්නේ පරිරක්ෂක ද්‍රව්‍ය. පරිරක්ෂක ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඒවත් ටිකක් කවලා කරනවා. රයිට් නෝට් එක කියවමු. ආහාර වල අඩංගු ජලය ඉවත් කිරීමෙන් සාන්ද්‍රණය වැඩි කිරීම මෙහිදී සිදුවේ. ආහාර වල අඩංගු ජලය ඉවත් කිරීමෙන් සාන්ද්‍රණය වැඩි කිරීම මෙහිදී සිදුවේ. සාන්ද්‍රණයෙන් පසු තින් කිරීම හෝ බෝතල් කිරීම මෙහිදී සිදු කරනු ලැබේ. මෙහිදී බොහෝ විට ආහාරයට පරිරක්ෂක ද්‍රව්‍යද එකතු කරයි. උදාහරණ ලියන්න ජෑම් වලට ඒ වැඩේ කරනවා අපි කතා කළා දැන්. කෝඩියල් චට්නි දන්නවනේ නේද? අඹ චට්නි එහෙම තියෙන්නේ. කඩේ තියෙනවා ජෑම් බෝතල් වගේ බෝතල් වල දාලා. චට්නි ඊගාවට සෝස් හරි සාන්ද්‍රණයක් තියෙන එකෙත් නේද? සෝස්. එහෙනම් සාන්ද්‍රීකරණයත් ඉවරයි. අපේ හතරවෙනි එක සුලභතම නවීන පරිරක්ෂණ ක්‍රමයේ වැඩිපුරම භාවිතා කරන ක්‍රමයේ පුතේ හතරවෙනි එක මොකද්ද? ඒ ක්‍රමයේ බහුලවම භාවිතා කරන මේ ක්‍රමය ඒකට කියනවා පරිරක්ෂක ද්‍රව්‍ය එකතු කිරීම. කෙලින්ම රසායනික ද්‍රව්‍ය. ඇයි මේ පරිරක්ෂක ද්‍රව්‍ය ආහාරයට එකතු කරන්නේ? හේතු ගොඩයි. මොකද්ද? ඒවා මගින් ශුද්ධ ජීවී ක්‍රියා. මේ මොකද්ද? ඒ වෙන්න කි. ශුද්ධ ජීව ක්‍රියා නිෂේධනය වෙනවා. ඒ පරිරක්ෂක ද්‍රව්‍යයට එක්කෝ ශුද්ධ ජීවීන් විනාශ වෙලා යනවා, නැත්නම් ශුද්ධ ජීවී ක්‍රියා නිෂේධනය වෙලා යනවා. ක්‍රියාකාරීත්වය නවතිනවා. එහෙම නැත්නම් ආහාරයට බාහිරින් එකතු වෙන්න පුළුවන් උපද්‍රව වළක්වනවා. දැන් උදාහරණයක් විදිහට තෙල් සහිත ආහාර මත ඔක්සිජන් ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. එතකොට ඒවා මුඩු රහ එන්න පටන් ගන්නවා. ඒක වළක්වන්න ප්‍රතිඔක්සිකාරක කියලා જાති එකතු කරනවා. එතකොට මේ බාහිරින් පැමිණෙන ඔක්සිජන් වලින් ඔක්සිජන් වායුවෙන් වෙන හානිය වළක්වන්න කරනවා. ඒ වගේම ආහාරයේ අභ්‍යන්තරයේ එන්න පුළුවන් දේවල් අපි ඉදා කිව්වේ අර එන්සයිමීය ක්‍රියාවගේ ආහාරය තුලින්ම ආහාරය නරක කරන දේවල් ඇති වෙනවනේ. පළතුරු වගේ දේවල් ඒ පළතුරු ගෙඩිය ඇතුළෙන්ම ඉදීම පටන් ගන්නවා. ඒක පිටින් කරන වැඩක් නෙවෙයි. ඉදිලා කුණු වෙලා යනවා. අන්න ඒ වගේ සාධක වළක්වන්න. එතකොට සුද්ධ ජීව ක්‍රියා අඩපණ කරනවා, නවත්තලා දානවා, නැති කරලා දානවා. බාහිරින් පැමිණෙන දේවල් නැති කරලා දානවා. ආහාරය අභ්‍යන්තරයෙන් ඉන්න පුළුවන්. ඒකෝට මේ තුනම කරන්නේ එකම රසායනික ද්‍රව්‍ය නෙමෙයි පුතේ. ඒකත් තේරුම් ගන්න. සුද්ධ ජීවී ක්‍රියා නිෂේධනය කරන්න වෙනම රසායනික ද්‍රව්‍ය තියෙනවා. බාහිරින් පැමිණෙන ඒ වගේ රසායනික ද්‍රව්‍ය නිසා වෙන හානිය වළක්වන්න තව જાති තියෙනවා. අභ්‍යන්තර සාධක මගින් වෙනව නවත්තන්න තව සාධක. මේ රසායනික ද්‍රව්‍ය තියෙනවා. එවැනි රසායනික ද්‍රව්‍ය ඒ ආහාර වලට දැම්මම ඒ උපද්‍රව වලින් මේ වළකින නරක වීම වළකිනවා. අන්න එහෙම
ආහාර නරක් වීම වළක්වන්න. සුද්ධ ක්‍රියා ජීව ක්‍රියා නිෂේධනය කරන්න, බාහිරින් හා අභ්‍යන්තරයෙන් ඇතිවන මේ සාධක පාලනය කරන්න, ආහාරයට එකතු කරන රසායනික ද්‍රව්‍ය වලට කියනවා මොනවා කියලාද? පරිරක්ෂක ද්‍රව්‍ය කියලා. පරිරක්ෂක ද්‍රව්‍ය කියලා. ලියමු ආහාර පරිරක්ෂක එකතු කිරීම යටතේ ආහාර නරක් වීමට හේතු වන ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයත් අනෙකුත් බාහිර හා අභ්‍යන්තර සාධකවල ක්‍රියාකාරීත්වයත් වැළැක්වීම සඳහා ඉඩ මදි නේද පුතේ? ඉඩ මදි වුණොත් රූල් නැතුවට යටින් ලියන්න හොඳට ඉඩ තියෙනවා. පුතාට රූල් දෙකක් වුණත් පියාගෙන යන්න ඉඩ තියෙනවා. රූල් ඕනේ නැහැ. ක්‍රියාකාරීත්වයත් වැළැක්වීම සඳහා ආහාරවලට එකතු කරන ද්‍රව්‍ය පරිරක්ෂක ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. එතකොට මේ පරිරක්ෂක ද්‍රව්‍ය හිතූ මනාපෙටම පරිරක්ෂක ද්‍රව්‍ය එකතු කරන්න බෑ ආහාර නිෂ්පාදකයින්ට. එතකොට යුරෝපා සංගමය මගින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා ආහාරවලට එකතු කරන ද්‍රව්‍යවලට අංක ක්‍රමය කියලා. අංකණය කියලා. මම ඒක අනුමාතෘකාවක දීලා තියෙනවා මට මතක විදිහට අංකය පිළිබඳ වෙනම අනුමාතෘකාවක් තියෙනවා. එහා පිටුවේ බලන්න යන්න ඕනේ නැහැ මේ වෙලාවේ. ඒක අපි පස්සේ කතා කරමු. මොකද්ද මේ අංකය කියලා කියන්නේ? එතකොට යුරෝපා සංගමය මගින් ඒගොල්ලෝ හඳුන්වලා දෙන ක්‍රමේ ඒකේ තියෙනවා අංකය කියලා එකක්. ඒකේ 200 ඉඳන් 299ට 299ට වෙනකන් තියෙන්නේ ආහාර පරිරක්ෂණයට අදාළ අංකණය. ඒ කියන්නේ මම හොඳට තේරෙන්න කියා දෙන්නම්. හොඳේ. ආහාර වලට එකතු කරන ද්‍රව්‍ය තියෙනවනේ. ඒ එකතු කරන හැම જાතියකටම අංකයක් තියලා තියෙනවා. ආහාර වලට එකතු කරනවා පිපුම් කාරක එකතු කරනවා, පරිරක්ෂක කාරක එකතු කරනවා, රසකාරක එකතු කරනවා, වර්ණකාරක එකතු කරනවා, විවිධ දේ එකතු කරනවා. අන්නේ එකතු කරන ද්‍රව්‍ය වලට දීලා තියෙන අංක ක්‍රමය තමයි අංක කියලා කියන්නේ. තේරුණාද? එතකොට පරිරක්ෂක ද්‍රව්‍ය විදිහට පරිරක්ෂක ද්‍රව්‍ය වලට දීලා තියෙන අංක පරාසය තමයි 200 ඉඳන් 299. පරිරක්ෂක ද්‍රව්‍ය මේ ආහාර ආකලන පාඩම කළාට පස්සේ ඔයාලට මේක ගැන හොඳට වැටහෙයි. හොඳේ. මේ පොඩි මේ ගැටලුවක් තියෙනවා නම් එතකොට පරිරක්ෂණය කරන්න ආහාර පරිරක්ෂණය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය ලයිස්තුවක් හදලා බෙන්සොයික් අම්ලය, සෝඩියම් ක්ලෝරයිඩ්, එතකොට සෝඩියම් නයිට්‍රයිට්, සෝඩියම් නයිට්‍රේට් එහෙම තියෙනවා ලිස්ට් එකක්. හොඳේ. ඒවට අදාළ ගාණක් තියෙනවා. 200, 201, 202, 203, 204 එහෙම තියෙනවා. එතකොට මෙතන 100ක් තියෙනවනේ පුතේ. 200 ඉඳන් 299ට 100ක් තියෙනවනේ. අන්න ඒ ටික තමයි පරිරක්ෂක කාරක. එතකොට නිෂ්පාදකයා තමගේ නිෂ්පාදනයේ ඇසුරු මෙහි සඳහන් කරන්න ඕනි මේකේ තියෙන්නේ මොන පරිරක්ෂක වර්ගයද කියලා. අපි හිතමුකෝ මෙහෙම. එයා ගහලා තියෙනවා E212 කියලා.
එතකොට දන්නවා මෙන්න මේ ආහාරය හදන්න මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ රසායනික ද්‍රව්‍ය. මෙන්න මේ ආහාරය පරිරක්ෂණය කරන්න මේ ආහාරය කල් තබා ගන්න ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ මේක. තව කෙනෙක් දානවා ඒගොල්ලන්ගේ ආහාරය ඇසුරු මේ අපි හිතමු පෙට්ටියක් හරි මේ ටින් එකක් හරි බෝතලයක් හරි ඒකේ දාලා තියෙනවා E212 E220 එහෙම දෙකක් දාලා තියෙනවා. ඒකේ තේරුම ඒ ආහාරය කල් තබා ගැනීම සඳහා ඒගොල්ලෝ මෙන්න මේ කියන රසායනික ද්‍රව්‍ය දෙක මේ ආහාරයට එකතු කරලා තියෙනවා. යුරෝපා සංගමයෙන් අනුමැතිය දීපු. යුරෝපා සංගමය භාවිතා කළාට කමක් නැහැ පරීක්ෂණාත්මකවම මිනිස්සුන්ගේ දේහයට අහිතකර තත්ත්වයක් නැහැ කියලා නිර්දේශ කරපු රසායනික ද්‍රව්‍ය දෙකක් පාවිච්චි කරලා තියෙනවා. පැහැදිලිද? එතකොට පාරිභෝගිකයට ඒක ගන්න යනකොට මේක ගැන මේ බය නැතුව ගන්න පුළුවන්. යුරෝපා සංගමයෙන් අනුමත කරපු රසකාරකයක් තමයි මේ පරිරක්ෂක කාරකයක් තමයි මේකට යොදාගෙන තියෙන්නේ කියලා. තේරුණාද? එතකොට හැබැයි අනිවාර්යයෙන්ම භාවිතා කරන පරිරක්ෂක ද්‍රව්‍යට අදාළ E අංකයේ ඇසුරු මේ ලේබලේ සඳහන් කරන්න ඕනි වගේම බැරි වෙලාවහරි මේ ගොඩේ තියෙනවා දරුවන් සඳහා පොඩි ළමයි සඳහා නුසුදුසු පරිරක්ෂක ද්‍රව්‍ය. එතකොට ඒගොල්ලෝ නිෂ්පාදකයා අනිවාර්යයෙන්ම ඒකේ ඇසුරුමේ පෙට්ටියක් නම් ඒකේ ටින් එකේ නම් බෝතලේ නම් ඒකේ එහෙම නැත්නම් ඒකේ ලේබලයක් තියෙනවා නම් ඒකෙම print කරලා තියෙනවා නම් එහෙම උනත් කාන්නේ නැත්නම් වෙනම දවටනයක් ඔය තියෙන්නේ 17 වල වගේ තියෙන කඩදාසි කොලයක් අලවලා නේද? ඒ දවටනේ ඒ ලේබලේ ගහලා තියෙන්න ඕනි මෙන්න මේවා පාවිච්චි කළා දරුවන් සඳහා සුදුසු නෑ කියලා කියන්නේ. එහෙම තමයි ප්‍රමිතිය හැටියට තියෙන්නේ. right. නෝට් එක කියවමු. පිටු අංක 9 අපි ඉන්නේ. කෘත්‍රිම ආහාර පරිරක්ෂක ලෙස ආහාර වලට එකතු කිරීමට ලබා දී ඇත්තේ E200 සිට 299 දක්වා වූ පරිරක්ෂක ද්‍රව්‍ය පමණි. මේවායේ විවිධ අම්ල හා ලවණ අඩංගු වේ. මේවා නිර්දේශිත ප්‍රමාණ වලින් එකතු කර තිබිය යුතු අතර දරුවන් සඳහා සුදුසු නොවේ නම් ඒ බව ඇසුරුමේ ලේබලයේ සඳහන් කර තිබිය යුතුය. දැන් පරිරක්ෂක ද්‍රව්‍ය කීපයකට උදාහරණ දෙන්නයි හදන්නේ. මං හිතන්නේ ඔයාට මට බෝඩ් එකේ ලියන්නම වෙයි මේ ටික අමාරුයි මේ වචන නේද? රසායනික සූත්‍ර නෙමෙයි පුතේ සිංහලෙන් තමයි ලියන්නේ. හොඳේ? රසායනික සූත්‍ර ලියන්නේ නැහැ. එකක් තමයි sodium metabisulfate. sodium metabisulfate. ලියමු. sodium metabisulfate. තව එකක් තමයි sodium chloride. sodium chloride හොද්දට දාන්න ලුණු. sodium chloride. තව එකක් තමයි sodium bisulfate. sodium bisulfate මම ඔයාලට පේනවද කියලා චෙක් කරලා බලනවා අය හොඳේ. ඊගාවට sodium nitrite. sodium nitrite පාවිච්චි කරනවා මස් වලින් sausages meat ball වගේ දේවල් හදනකොට sodium nitrite තමයි පාවිච්චි කරන්නේ. ඉතින් හොඳම කියන જાති නම් නෙමෙයි ඒවා. හොඳේ. ඊගාවට benzoic අම්ලය. benzoic acid අම්ලය. acetic අම්ලය. පේන්නේ නැත්තම් මං හදනවා පේන විදිහට. මේ තමයි බහුලව පාවිච්චි කරන කෘත්‍රිම පරිරක්ෂක ද්‍රව්‍ය වලින් කීපයක් මේකෙන් පුතේ මෙන්න මේ කොළ පාටෙන් ඉරි ගහන මෙන්න මේවා ලවණ. sodium metabisulfate කියන්නේ ලවණයක්. sodium chloride කියන්නේ හොත්තට දාන ලුණු ලවණයක්. sodium bisulfate කියන්නේ
ලවණය. සෝඩියම් නයිට්‍රයිට් කියන්නේ ලවණය. එතකොට මෙන්න මේ නිල් පාටෙන් තිත් දාන තරු දාන මෙන්න මේ දෙක අම්ල දෙක. එතකොට බොහෝ පෛරක්ෂකකාරක අයිති වෙන්නේ එක්කෝ ලවණයක් එහෙම නැත්නම් අම්ලයක්. මේකෙනුත් ඇසිටික් අම්ලය කියනවා දන්නවා විනාකිරි. ලොකු හානියක් සිද්ධ වෙන එකක් එහෙම නෙමෙයි. ඒ වගේම සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ හොද්දට දාන ලොකු හානියක් වෙන එකක් නෙමෙයි. නමුත් ඇතැම් ඒවා සෝඩියම් නයිට්‍රේට් කියලා එකකුත් තියෙනවා. ඒ වගේ ඒවා වලින් ටිකක් දේහයට වෙන්න පුළුවන් හානිය වැඩි. අපි මේ ටික ලියමු. බලමු වාට පේනවද කියලා මේ ටික. පේනවනේ. ඔක්කොම ටික පේනවා නේද? right. So තුන්වෙනි එක තමයි අපහැදිලි. දෙවෙනි එකයි තුන්වෙනි එකයි. මම මෙතන ඉඳන් කියන්නම්කෝ. යන්නම්කෝ. Bisulfate. Sulfate. Bi. Sodium metabisulfate, sodium chloride, sodium bisulfate, sodium nitrite, benzoic amle, acetic amle. හරි මම ලියනකම් බලන්න ඕනේ නෑනේ මට අමතක වුණා. ලියනකම් බලන්න ඕනේ. ඔයාලට හොඳම පැහැදිලි දර්ශනයක් තියෙන තැනකට ගියා. වීඩියෝ එකට ඇත්තුවා ලියලා වෙලා ප්ලේ කළා නේද? රයිට්. එහෙමනම් මම යනවා අපේ අච්චු පොතේ නැති මාතෘකාවකට. මේක අපේ විෂය නිර්දේශයෙන් නෑ මේ වෙලාවේ. අපරාධේ මට හිතුණා පස්සේ අර ඒ වෙලේ විස්තර කරන්නේ මේක මට කලින් කියලා තියෙනවා. මම මේ අනුමාතෘකාව පොතේ නෑ පුතේ. මේ උරුවත් පොතේවත් ඔය වෙන පෙර පොතේවත් නෑ. මම මේක අමතරින් දැම්ම මාතෘකාවක් මේක අමතරින් දැම්ම එක හේතුවක් මත අර මේ ආහාර පරිරක්ෂක කාරක කියන එක තේරුම් ගන්න මේක ඕනේ නිසා. ඊයන්කේ තේරුම් ගන්න ඕනේ නිසා. මට එකක් දවසේ පාඩුවේ මුලින්ම කියලා තිබුණා නම් ඒත් උනා. ඒතර ටියුට් එකේ ආපු පිළිවෙලට මම ආවේ. ඒ තමයි ආහාර ආකලන. ආහාර ආකලන. කෙටියෙන් කියන්නම්කො ගොඩාක් වෙලාව අරගෙන බෑනේ. ආහාර ආකලන කියන්නේ ආහාර වලට බාහිරින් දාන જાති. ප්‍රධාන ආහාරයේ තියෙනවනේ දැන් අපි ආහාරය මොනවයි ගන්නවනේ මස් සාරේ බත් ධාන්‍ය වර්ගයක් බත් හරි මොනවයි ගන්නවනේ පළතුරක් එළවලුවක් එහෙම ගන්නවනේ ඒ ගන්න ආහාරයේ ඒ ප්‍රධාන ආහාරයේ හැරුණු විට ඊට පිටින් එකතු කරන ಜಾති වලට කියනවා ආහාර ආකලන. ඒ ආහාර ආකලන එකතු කරන්නේ ඒකේ තියෙන තත්ත්වේ වැඩි දියුණු කරන්න හෝ අමතරින් දෙයක් එකතු ආහාර ආකලන යටතේ මෙන්න මේවා යොදා ගන්න. එකක් තමයි රසකාරක. ඒ රසකාරක එකතු කරන්නේ රසය වැඩි කරගන්න. ස්වභාවික ද්‍රව්‍යයක් තියෙනවා පුතේ කෘත්‍රිම ද්‍රව්‍යයක් තියෙනවා. රසකාරකයක් විදිහට ආහාර රසකාරකයක් කියන්නේ රසය වැඩි කරගන්න නෑ. ස්වභාවික රසකාරකයක් තමයි ලුණු. ලුණු දැම්මම ඒක රසය වැඩි වෙනවා. කුළු බඩු 3-5 වගේ දේවල් රසය වැඩි වෙනවා. කෘත්‍රිම රසකාරකයක් තියෙනවා. MSG මොනෝ සෝඩියම් ග්ලූටමේට්. කෘත්‍රිම රසකාරකයක්. වෙළඳ නාමයේ විදිහට අජිනමොටෝ කියලා කියන්නේ. මොනෝ සෝඩියම් ග්ලූටමේට්. ඊටම අහිතකර කෘත්‍රිම රසකාරක. ඔන්න රසකාරක. දෙවෙනි එක තමයි වර්ණකාරක. ඒ වර්ණකාරක දාන්නේ ආහාරයේ වර්ණය වෙනස් කරන්න. තියෙන පැහැය හරි නැත්නම් ලස්සන පාට කණ්ඩ හිතෙන පාටක් ගන්න. ඒක දැක්කම කණ්ඩ හිතෙන පාටක් ගන්න වර්ණකාරක පාවිච්චි කරන්න. ස්වභාවික වර්ණකාරකයක් තමයි කහ කියන්නේ. කිරි හොද්දක් ඉවයි කියන්නකො කහ නැතුව කහත් හිග කාලෙනේ මේක නේද? කණ්ඩ හිතෙන්නේ ඒක සුදුම සුදු පාට. නමුත් කහ ටිකක් දැම්මම ඒකට ලස්සන පාටක් එනවා.
කෘතිම වර්ණක කාරකයක් තමයි බටර් වලට මාගරින් වලට කැරොටින් දානවා. ඒක තාම අහිතකර එකක් නන් නෙමෙයි ඒකත් හොඳ. ඒ වගේ බලන්නකො කේක් වගේම හද. කේක් අයිසින් කරනකොට එහෙම නේද? පාට අයිසින් තියෙනවනේ වර්ණකාරක පාවිච්චි කරන්නේ. ඊයංක සයිස්. ඊගාවට තුන්වෙනි එක. පරිරක්ෂක කාරක. අන්න අපේ කලින් කියපු මාතෘකාව. ඇයි මේක පාවිච්චි කරන්නේ? මේක පාවිච්චි කළේ රසය වැඩි කරගන්න, මේක පාවිච්චි කළේ වර්ණය වැඩි දියුණු කරගන්න. මේක පාවිච්චි කරන්නේ සුද්ධ ජීවීන්ගෙන් වෙන හානි වළක්වමින්, අභ්‍යන්තර හා බාහිර සාධක වලින් ආහාරය ආරක්ෂා කරමින් නරක වීම වළක්වන්න. ඒකට උදාහරණයක් මම කියන්න ඕනේ. දැන් බෙන්සෝයික් අම්ල කිව්වා, ඇසිටික් අම්ල කිව්වා, සෝඩියම් මෙටාබයිසල්ෆේට් කීයක් කිව්වද නේ? මේ තව පිපුම් කාරක. පිපුම් කාරක. ආහාරය අල්ලලා බැලුවම ගල් ගෙඩිය වගේ. ඒක කිසි ගතියක් නෑ. එතන ආහාර තියෙනක මෘදුව මෙලෙක්ව තිබුණම තමයි ඒක නියම ආසාවක් හිතෙන්නේ කන්න. කේක් එකක් ගැන හිතන්න. කේක් කෑල්ල නිකන් පුළුන් වගේ තියෙනකොට මෘදුව තියෙනකොට කන්න හිතෙනවා. බනිස් ගෙඩිය නිකන් මෘදුව තියෙනකොට කන්න හිතෙනවා. බනිස් ගෙඩිය ගල් බනිස් ගෙඩිය වගේ තියෙනකොට කන්න බෑ නේද? කේක් ගෙඩිය ගල් බනිස් ගෙඩිය වගේ තියෙනකොට කන්න හිතෙන්නේ. ඒ මෘදු බව පවත්වා ගන්න පිපුම් කාරක. සෝඩියම් බයිකාබනේට්. සෝඩියම් බයිකාබනේට් එහෙම යොදා ගන්න පිපුම් කාරකයක්. ආප්ප සෝඩා කියන්නේ බේකින් සෝඩා. ආප්ප සෝඩා කියන්නේ ඒක තමයි. ඒක පිපුම් කාරකයක්. ඊගාවට පෝෂ්‍ය ගුණය වැඩි කරන જાති. පෝෂ්‍ය ගුණය වැඩි කරන જાති. කියන්නේ අදාළ ආහාරයේ නැති ඊට අමතරින් එකතු කරන જાති. උදාහරණයක් විදිහට එලකිරි කියන්නකො. පුතේ එලකිරි වලින් කිරි පිටි හදන්නේ අපි කලින් කතා කරන්නේ අපි මාතෘකාවෙ තමයි කිරි පිටි හදන්නේ අපි. එතකොට දැන් ඔය මිල ඉහළ යම් ආහාර වට්ටෝරු තියෙනවනේ. ෆෝමියුලා ආහාර මේ වට්ටෝරු තියෙනවා. ඔය රුපියල් 1500 2000 3000 වගේ කිරි පිටි තියෙනවා දැකලා ඇති. විල්නදාම කියන එක නම් වැඩක් නෑ කියන්නෙම නැතුව ඉන්න ඕනි පන්තිවලදී නමුත් කියන්නේ නැතුව මතක් වෙන්නේ නැහැ ළමයිට සස්තජන් කියලා එහෙම කියන්නේ. එතකොට ඒක කිරි එකක් බොනවා කියලානේ අපි හිතාගෙන ඉන්නේ නේද? එල කිරි වල කිසිසේත්ම අඩංගු නොවන අතිවිශාල විටමින් වර්ග රාශියක් සහ කයිජ ලවණ රාශියක් ඒකට අඩංගු කරලා තියෙනවා. බලන්නකො ටින් එකේ පැත්තෙන් ගහලා තියෙන ලිස්ට් එක චූටි අකුරෙන් බුදු අම්මේ තියෙන જાති. එල කිරි වල නෙමෙයි එල දෙනක් දන්නේවත් නැහැ එච්චර ටිකක් නේද? එල දෙන්න කොහොමද දන්නේ නැහැ නේද? මහ විශාල වට්ටෝරුව. මොනවද මේ කරලා තියෙන්නේ? එල කිරි වලින් හදන මේ කිරි පිටි ටිකට එල කිරි වල නැති තවත් විටමින් හා කයිජ ලවණ අපේ දේහයට අවශ්‍ය විටමින් හා කයිජ ලවණ අතිවිශාල සංඛ්‍යාවක් එකට එකතු කරනවා. මොකටද? පෝෂ්‍ය ගුණය වැඩි කරන්න. තේරෙනවද? රයිට්. එහෙනම් ආහාර ආකලන යටතේ මෙහෙම ලියමු පුතේ. ගොඩක් ලියවනේ. පහක් වලින් මම උදාහරණ තවත් තියෙනවා 11 පන්තියේදී කියන්නම්. රයිට්. ආහාර ආකලන ලියන්නේ. යම් ආහාරයකට එකතු කරන අමතර රසායනික ද්‍රව්‍ය ආහාර ආකලන ලෙස හැඳින්වේ. යම් ආහාරයකට එකතු කරන අමතර රසායනික ද්‍රව්‍ය ආහාර ආකලන ලෙස හැඳින්වේ. නෝට් එක මම කියවනවා ඔකේ මුද්‍රණය කරලා තියෙනවා. ආහාර වලට අමතරව ද්‍රව්‍ය එකතු කිරීමේ හේතු කීපයකි. ඒක ඔයාලා ලියන්න යන්න එපා. ඒක තියෙනවා. ආහාර වලට අමතරව ද්‍රව්‍ය එකතු කිරීමේ හේතු කීපයකි. එක ලියන්න රසය වැඩි දියුණු කිරීම. ඔන්න හේතුව. රසය වැඩි දියුණු කිරීම. ගාන්න ඉරක් හරහට මෙහිම රසය වැඩි දියුණු කිරීම කියලා ඉරක් ගහන්න. ඉර ගහලා ලියන්න ලොණු කමාවක් 3-5 ඉතින් නැත්තම් යට රූලට එන්න රූල් දෙකක් දීලා තියෙනවා. රූල් දෙකක් දීලා තියෙන්නේ නිකන් තියෙන්නේ නෙමෙයි. ලොණු 3-5 MSG කැපිටල් අකුරෙන් ලියන්නේ MSG මොනෝසෝඩියම් ග්ලූටමේට් අජිනමෝටෝ තමයි MSG
අහිතකරයි ඉතා MSG. අංක 2 වර්ණය වෙනස් කර ගැනීම. වර්ණය වෙනස් කර ගැනීම. එකතු කරන ಜಾති කියමු. කැරොටින් කහ තුන්වෙනි හේතුව තමයි කල් තබා ගැනීම. කල් තබා ගැනීම. ඔයා කල්පනා කරනවද මිලියන් තියෙනව නෙමෙයි කියන්නේ. ඔව් කල් තබා ගන්න පෛරක්ෂකකාර. එතකොට වර්ණය වෙනස් කර ගන්න වර්ණකාරක. රසය වැඩි දියුණු කරන්න රසකාරක. තනි වචනේ ලියාගෙන ගියා. මේක මන් දුන්නේ නැත්නම් මේක වාට ටිකක් ලොකු වැඩි නිසා මම කොහොනේ පොතේ නැති දියා මේ උගන්වන්නේ කියලා. නේද? පොතේ නැත්තේ ඒක මේ වචන වලින් දෙන්නේ රසකාරක වර්ණකාරක. වාට එතකොට තේරෙනවනේ විස්තර. එතකොට අපි දැන් කිව්වේ කල් තබා ගැනීම. උදාහරණයක් කියන්නේ බෙන්සොයික් අම්ලේ. දැන් අපි කලින් කිව්වනේ බෙන්සොයික් අම්ලේ. ඊගාවට පිපුම් කාරක කියන්නේ නැතුව අපි එක ලියනවා මෘදු බව වැඩි කර ගැනීම. මෘදු ගැටේ සහිත ඇලපිල්ල නේද? මෘදු බව වැඩි කර ගැනීම. උදාහරණය ආප්ප සෝඩා. පස්වෙනි කාරණාව පෝෂ්‍ය ගුණය වැඩි කර ගැනීම. උදාහරණ විටමින් වර්ග. දැන් අපි කතා කරමු. දැන් විටමින් වර්ග කියලා කිව්වනේ නේද? දැන් අපි කතා කරමු අර කලින් මම වාට විස්තර කරන්නම් කියපු E අංකය ගැන. ඕම් මේක මැකුවනේ අමතක වෙලා. නේද? දැන් ඉතින් කරන් දෙයක් නැහැ මේ කියලා ඉවරයි නේද? අමතක වෙලා මැකුනේ. මේ චුට්ටක් අල්ටි පිච්ච දෙන්න හොඳේ. E අංකය කියලා කියන්නේ මෙන්න මේවට. අනේ ලියන්නම වෙනවා එකෙන් ටිකක් හරියාපව. මොනවද? රසකාරක, වර්ණකාරක, පරිරක්ෂක කාරක, පිපුම් කාරක වගේ ආහාරවලට අමතරින් එකතු කරන ද්‍රව්‍ය තියෙනවනේ. තනි වචනයෙන් කියනවා නම් ආහාර ආකලන තියෙනවනේ. ආහාරයේ අමතරින් එකතු කරන ද්‍රව්‍ය ආහාර ආකලන තියෙනවනේ. අන්න ඒවට යුරෝපා සංගමය වගේ ඒවා ප්‍රකාශ කරන්න එක්තරා කේත ක්‍රමයක් හඳුන්වලා දෙනවා. කෝඩ් එකක් හඳුන්වලා දෙනවා. එතකොට ඒකට තමයි E අංකය කියලා කියන්නේ. ඒ කේත ක්‍රමයට තමයි E අංකය කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට ඒ E අංකය 0.99 100 199 200 ඒ ක්‍රමයට අංක තියෙනවා. එතකොට රසකාරක වලට එක කොටසක්, වර්ණකාරක වලට තව කොටසක්, පෛරක්ෂක කාරක වලට තව කොටසක්, පිපුම් කාරක වලට තව කොටසක්. ඒකේදී අර අපි කිව්ව පෛරක්ෂක කාර වලට ලැබිලා තියෙන්නේ 200 ඉඳන් 299 කියන කොටස. එතකොට ඒක තමයි ආහාරයේ ඇසුරුමේ සඳහන් කරන්න ඕන. එතකොට ඒ ඇසුරුමේ සඳහන් කරන ඒ E අංකයට අදාළ රසායනික ද්‍රව්‍ය පිළිබඳ යුරෝපා සංගමය විසින් පර්යේෂණාත්මකව දේහගත වුණාට කමක් නැහැ, ආහාරයට ගත්තට කමක් නැහැ කියලා. ආහාරයට ගත්තට විස නැහැයි කියලා පර්යේෂණාත්මකව ඔප්පු කළ බවට දෙන සහතිකය. ඒක පර්යේෂණාත්මකව ඔප්පු කළා භාවිතයේ සඳහා අනුමැතිය දී ඇත. යුරෝපා සංගමයේ මගින් පර්යේෂණාත්මකව දේහයට අහිත කර නැහැ කියලා ඔප්පු කළා භාවිතයේ සඳහා අනුමැතිය ලබා දී ඇත කියන එක තමයි යගෙන් කියන්නේ. ඒත් එක්ක මේ විලානුවාට මම කියන්න ඕනේ. මේ වෙනකොට අපේ රටේ වෛද්‍යවරු විතරක් නෙමෙයි පුතේ මුළු ලෝකයේ බොහෝ වෛද්‍යවරු කියනවා ඔය E අංකය ලැබුණා කියලා
අනුමැතිය ලැබුණා කියලා ඒක දේහයට හොඳයි කියලාම පිළිගන්න එපා. එකක් ඊ අංකේ ගත්තට පස්සේ ඒව දාන සාන්ද්‍රණි දැන් අපි තුන්කෝ ආහාරයකට ලැබිය යුතු යම් ආහාරයකට දාන්න ඕනි ග්‍රෑම් ගාණක් තියෙනවා කියලා රසායනික ද්‍රව්‍ය ඒ ප්‍රමාණය වැඩි කරලා දාන්න පුළුවන්. එහෙම බෑ. ඉතින් ඒ ප්‍රමිතිය ගැන හොයනකොට ඒව බලනවා. එහෙම කරන්නත් බෑ. ඒ නැතත් ස්වභාවික ආහාරයක එක සසඳනකොට මේක නරකම තමයි. තේරුණාද? ස්වභාවික ආහාරයක් එක්ක සලකනකොට මේක හොඳ නෑම තමයි දේහයට. ස්වභාවික ආහාර තමයි දේහයට සුදුසු වන්නේ. වෛද්‍යවරු කියන්නේම පුළුවන් තරම් ස්වභාවික ආහාර ගන්න මේවා මේ හොඳයි කියලා කියන්න බෑ. හරි? රයිට්. ලියමු ඊ අංකය යටතේ පරේක්ෂණාත්මකව ආරක්ෂිතයයි ඊ අංකය යටතේ පිටු අංක 10 අපි ඉන්නේ. පිටු අංක 10 ඊ අංකය පරේක්ෂණාත්මකව ආරක්ෂිතයයි සනාත කර. පරීක්ෂණාත්මකව ආරක්ෂිතයයි සනාත කර. භාවිතය සඳහා අනුමැතිය ලබා දෙන ලද භාවිතය සඳහා අනුමැතිය ලබා දෙන ලද භාවිතය සඳහා අනුමැතිය ලබා දෙන ලද ආහාරවලට එකතු කරන ද්‍රව්‍ය සංකේතවත් කිරීම සඳහා යුරෝපා සංගමය විසින් යොදා ගන්නා කේත ක්‍රමය ඊ අංකය ලෙස හැඳින්වේ. ලිව්වනේ. ඊගාව මාතෘකාවට යමු. තඩි අකුරෙන් මගේ මාතෘකාව මේ ටියුට් එකේ තියෙන්නේ නේද? බලන්න කියවලා වෙළඳපොලේ පරිරක්ෂණය කළ ආහාර ප්‍රධාන වර්ග තුනකට බෙදන්න පුළුවන් කියලායි කියන්නේ. මෙහි බලන්න. මේ පැත්ත බලන්න. වෙළඳපොලේ අපි දැන් මේ වෙළඳපොලට ගිහිල්ලා පරිරක්ෂණය කළ ආහාර මිලදී ගන්නවනේ. හරි? වෙළඳපොලට ගිහිල්ලා පරිරක්ෂණය කරපු ආහාර කඩේකින් නැත්නම් මේ කොතනකින් හරි මිලදී ගන්නවා. එහෙම මිලදී ගන්න ඒ ආහාරයේ පරිරක්ෂණය කරපු ආහාරය වර්ග තුනකට බෙදන්න පුළුවන් කියලායි මේ කියන්නේ. වර්ග තුනකට බෙදන්න පුළුවන්. ඒ මොකද්ද? ඇතම් පරිරක්ෂණය කරපු ආහාර තියෙනවා දරුවනේ. ඇතම් පරිරක්ෂණය කරපු ආහාර තියෙනවා කෙලින්ම ඍජුව ආහාරයට ගන්න පුළුවන්. කිය ගමන්ම ඍජුව. ඒ කියන්නේ කෙලින්ම ඍජුව ආහාරයට ගන්න පුළුවන්. එහෙම කිව්වට මතක් වෙන්නේ නැද්ද? බීම බෝතලයක් තියෙනවා. පළතුරු බීම බෝතලයක් තියෙනවා. ඒ පළතුරු බීම බෝතලේ අරගෙන ගෙදර ගෙනල්ලා සීනි දාලා ලුණු දාලා දෙහි දාලා කවලම් කරලා ෆ්‍රිජ් එකේ එහෙම මොකුත් ඕනේ නැහැ. පළතුරු බීම බෝතලේ ගත්තා කැඩුවා බිව්වා. ඍජු ආහාරයට ගත්තා. තේරුණා? ජෑම් බෝතලයක් ගෙනාවා. පාන් එක කනවනම් පාන් ගෙඩිය කැපුවා, පාන් පෙත්ති ජෑම් ටික ගෑවා, කැවුවා කෑ. ජෑම් එක ගෙනල්ලා තාච්චියක් ලිපේ තියලා ඒකට දාලා රත් කරන්න, තෙල් ටිකක් ලිපේ තියලා තෙලට දාන්න, පොල් ටිකක් ගාලා කිරිමිරි කළා දාන්න. එහෙම නෑ නේ. සර්ගේ ආහාර වට ඕනේ නේද? මරුවට හිටියේ නේද? පොලුත් මිරි කළා දාන්න ජෑම් වලට. ඒ මොකුත් ඕනේ. ජෑම් බෝතලේ ගත්තා, මුටිය කරකින්ව ගැලුවා. කන එකයි තියෙන්නේ. පින් කැකරවල හරි පාන් වලට ගන්න. කිසිව පාවිච්චියට ගන්න පුළුවන්. චට්නි බෝතලේ ගත්තා, හලාගත්ත පිඟානට කන එකයි තියෙන්නේ. සෝස් බෝතලයක් ගත්තා, කෑන් එකක් ගත්තා, රයිස් වලට හරි නූඩල්ස් වලට හරි කන මොනවා හරි තියෙනවනේ, පේස්ටි මොනවා හරි මාළු පාන් ගෙඩියකට හරි බිත්තර පාන් ගෙඩිය හලාගත්ත කෑම. ඍජු ආහාරයට ගන්න පුළුවන්. තේරුණාද? ඒක ලියලා ඊගායකට යන්න. හරි. අංක 1 ඍජු ආහාරයට ගත හැකි ආහාර ලියන්න. පිසීම වැනි ක්‍රියාවලකට භාජනය නොකර
පිසීම වැනි ක්‍රියාවකට භාජනය නොකර භාවිතා කළ හැක. පිසීම වැනි ක්‍රියාවකට භාජනය නොකර භාවිතා කළ හැක. භාවිතා කළ හැක. උදාහරණ ලියන්න වෙනවා. ජෑම්, සෝස්, චට්නි, පළතුරු බීම. ඔක්කොම ලියන්න ඕනේ. ලියන්නේ කොච්චරක්ද කියලා තීරණය වෙන්නේ ඔයාගේ ඉඩ ටික අනුව. හොඳේ. මේක දෙකක් ලියාගත්තත් ඇති. ඉඩ තියනවා අය ලියන්න. හොඳේ. මේ කියන ඔක්කොම ලියන්න ඕනේ රටේ තියෙනවා. ජෑම් කිව්වා මං, සෝස් කිව්වා, චට්නි කිව්වා. ජෑම්, සෝස්, චට්නි, පළතුරු බීම. පළතුරු බීම. හරිද? මෙහෙ බලන්න. වෙළඳ පොලේ තියෙනවනේ ගිහින් ගත්ත ගමන් කන්න පුළුවන් පරිරක්ෂණය කළ ආහාර. ගත්තා, මුඩිය ගැලෙව්වා කෑවා. ටින් අග ගැලෙව්වා කෑවා. නේද? ආයේ වෙළඳ පොලේ තියෙනවා පරිරක්ෂණය කරපු ආහාර, පිරිසැකසුම් ආහාර. ඒ මොනවද බුලි? ඒ කියන්නේ වෙළඳ පොලට ගිහිල්ලා ආහාරය ගත්ත ගමන් කන්න බෑ. ගත්ත ගමන් කන්න බෑ. තේරුණාද? ගෙදර ගෙනල්ලා ඒක කන්න පුළුවන් විදිහට අපි හදා ගන්නවා. හැබැයි ඒක ලොකු ක්‍රියාවලියක් එහෙම නෙමෙයි. විනාඩි ගානෙන් හදා ගන්න පුළුවන් එක. ක්ෂණික වැඩක් හැබැයි. ඒක ගොඩක් කියලා පැය ගණන් තම්බ තෙල් දදා එහෙම නෙමෙයි. හැබැයි ගත්ත ගමන් කනවත් නෙමෙයි. ගත්ත ගමන් කනවත් නෙමෙයි, පැය ගණන් තම්බ තෙල් දදා අරවමිම කරනවත් නෙමෙයි. ගෙනාම පොඩි දෙයක් කරන්න තියෙනවා. චූටි දෙයක් මොනවා හරි කරන්න තියෙනවා. එහෙම කළා කන්න තියෙනවා. දැන් ඔයාලට උදාහරණ මතක් වෙන්නේ ජෝන් හරන්නේ. කඩෙන් හාල් ගෙනල්ලා විනාඩි 2කින් බත් කන්න බෑනේ. හාල් ටික හොදලා ලිපේ තියලා ගින්නේ මොනතරම් වෙලාවක් යනවද නේ? නමුත් කඩෙන් නූඩල්ස් ගෙනාවොත් නූඩල්ස් ටික වාදනය කර දැම්මා. ලුණු කඩ කීපයකුත් එක්ක උණු වතුර ටික දැම්මා. වහලා තිබ්බා. විනාඩි කීපකින් කණ එකයි තියෙන්නේ. කඩෙන් ඉන්දියාප පිටි පැකට් එකක් ගෙනාවෝ. මේ ටික දාලා අර ඉන්දියාප වගේ මිරි කලා තාට්ටු වලට දාලා ඊගාට හුමාලේ තම්බල මාර්ගේම. ඒක මේකටයි තියෙන්නේ. නූඩල්ස් එක මේකටයි තියෙන්නේ. විනාඩි කීපකින් කන්න පුළුවන්. සොසේජස් පැකට් එකක් ගේනවා. ගෙදර ගෙනල්ලා පොඩි දෙයක් හදාගන්න වෙනවනේ. තෙල්ට දාලා පෑන් එක රත් කරලා අරගෙන තෙලෙන් බෙදලා එහෙම කනවා. ඒ වගේ දේවල් මේ කියන්නේ. කෝඩියල් බෝතලයක් කියනවා. ගෙනාපු ගමන් කෝඩියල් බෝතලේ ඇදලා ඉන්නේ නැහැ කෝප් එකට මේ වීදුරුවකට දාගෙන. කෝඩියල් බෝතලේට ඒකේ කියලා තියෙන අනුපාතයට වතුර කවලම් කරලා සීනි දානවා නම් සීනි දාලා ඊට පස්සේ හදලා ගන්න. දැන් තේරුණානේ නේ? රයිට්. පිරිසැකසුම් ආහාර. ක්ෂණිකව සකස් කර ගැනීමෙන් පසු ක්ෂණිකව සකස් කර ගැනීමෙන් පසු ලියනවා නේද? ක්ෂණිකව සකස් කර ගැනීමෙන් පසු භාවිතා කළ හැකි ආහාර. ඉද මදි ලියා ගන්න නේද? භාවිතා කළ හැකි ආහාර. භාවිතා කළ හැකි ආහාර. උදාහරණ ලියමු. noodles, sausages, noodles, කමාවක්, sausages, cordial. sausages, cordial. ඊගාවට තියෙනවා තුන්වෙනි කොටස පිසීමට අවශ්‍ය දේවල්. වෙළඳපළට ගියා ගත්ත ගමන් අරගෙන ඇවිදිලා මුඩිය ගලවලා කණේවත් තියෙනවා. ගෙදර ගෙනල්ලා පොඩි වැඩක් කරලා විනාඩි කිහිපයකින් කන්න පුළුවන් જાතිත් තියෙනවා. ගෙදර ගෙනල්ලා සම්පූර්ණ පිසීමකට ලක් කරලා කාලය වැය කරලා කන තේවලුත් තියෙනවා. පරිරක්ෂණය කරපු ආහාරයක් තමයි කරවල කියන්නේ. පාඩමේ මුලින් ඉඳන්ම පළවෙනි දවසේ කිව්වා හාල් මැස්ස වියලි හාල් මැස්සන් පැකට්ටුවක් කියලා. ගෙදර ගෙනල්ලා ඔලු ටික කඩලා නේද? ඒක හොද්දක් හදනවා නම් හොද්දක්, බැදුමක් හදනවා නම් බැදුමක් හදලා තමයි කන්න වෙන්නේ. කරවල ටික ගෙනල්ලා ගෙනාපු ගමන් බෑ ඊට පස්සේ කෑලි වලට කපන්න ඕනේ. නේද? තෙල් දානවා නම් එහෙමයි, හොදි හදනවා නම් එහෙමයි. එහෙමයි කන්න වෙන්නේ. ධාන්‍ය වර්ගයක් ගෙනාවා, මුං ඇට ගෙනාවා, කවුපි ගෙනාවා, පරිරක්ෂණය කරපු ආහාරය පැහැදිලිවම. නිකම්ම මුං ඇට නෙවෙයි, කඩේ මුං ඇට විකුණන්නේ එහෙනම් පැලවෙන්න එපා ඕනි.
කවරනේ? එහෙම පැලවෙන්නේ ඒවා වේලලා තියෙන. ඒක වියලීම කියන පරිරක්ෂණ ක්‍රමය පාවිච්චි කරලා තියෙන්නේ. ඒක වියලීම කියන පරිරක්ෂණ ක්‍රමය පාවිච්චි කරපු මුංගයන්ට ටික කඩලා ටික කවුරු ටික ගෙදර ගෙනල්ලා සමහර අය හොදලා වතුරේ පෙගෙඩක් දානවා සමහර අය. හෙට උදේට කඩලා හදනවා නම් අද හවස කඩලා වතුරේ දාලා තියෙන සිස්ටම් එකකුත් තියෙනවා. සමහරව එහෙම කරන්නේ නැහැ. කොහොම නමුත් එහෙම කළා තම්බල අරගෙන ලොකු ගේමක් දීලා තමයි කන්නේ. පරිරක්ෂණය කළාට නේද? රයිට්. එහෙනම් එකක් කියලා ඉවර කරමු. භාවිතා කිරීමට පෙර පිසගත යුතු ආහාර. භාවිතා කිරීමට පෙර පිසගත යුතු ආහාර. බලන්න අපි දන්න දේවල් නෙමෙයි නේද? කොච්චර ලස්සනට වර්ගීකරණය වෙනවද මේ පාඩමේ. දන්න දේවල් එක එක කාණ්ඩ වලට වැටෙනවා නේද? කලින් හිතුවේ නෑනේ මෙහෙම දේවල් තියෙනවා කියලා. මෙහෙම දේවල් තියෙනවා මේ විදිහට වර්ග වෙනවා කියලා දැන්නේ. භාවිතා කිරීමට පෙර පිසගත යුතු ආහාර. උදාහරණ යන කරවල ධාන්‍ය වර්ග. ධාන්‍ය වර්ග කිව්වෙ ඉතින් ධාන්‍ය දන්නවනේ. ඔය කොයි ගත්තයි කිව්වේ. ධාන්‍ය වර්ග. ධාන්‍ය වර්ග. අපි ඊගාවට පුතේ යමු ඊගාව මාතෘකාව ආහාර පරිරක්ෂණයේ වාසි. මම මේක මේ වෙනකොට කතා කරලා තියෙනවා හැබැයි මේ අද පාඩමේ නෙමෙයි ඉදා ඔයාට දාපු පාඩමේදී ආහාර පරිරක්ෂණයේ වාසි මොනවද කියලා ටික ටිකක් කතා කළා. අද යන්තම් මතක් කරගෙන ගියාම හොඳටම ඇති. ආහාරයක් පරිරක්ෂණය කිරීම නිසා වෙන එක වාසියක් තමයි ඒක නරක් වීමෙන් වළකින. නරක් වීමෙන් වළකින. එකක් ගානේ ලියන්න ඕනේ නෑනේ නේද? ඕනේ. ආහාරය පරිරක්ෂණය කළායින් ආහාරය පරිරක්ෂණය කරපු හින්දා ඒක නරක් වෙන්නේ. නරක් වෙන්නේ නැති හින්දා කන අයට විෂ වෙන්නේ නෑ. ආහාර විෂ වෙන්නේ නෑ. ඔන්න එක වාසිය. එකින් එකට ලියමු. හරි. right. ලියන්න. ආහාර පරිරක්ෂණයේ වාසි 1 ආහාර නරක් වීමෙන් බලක්වා ගත හැකිය. මම මේ අඩුවෙන් විස්තර කරන්නේ ඒකත් කියපු නිසා. ආහාර නරක් වීමෙන් වළක්වා ගත හැකිය. ආහාර නරක් වීමෙන් වළක්වා ගත හැකිය. වරහන් ඇතුලේ ලියන්න. මෙමගින් ආහාර විෂ වීම වළකී. මෙමගින් ආහාර විෂ වීම වළකී. මෙමගින් ආහාර විෂ වීම වළකී. වරහන වහන්න. ඒ වගේම මේ ආහාර පරිරක්ෂණය කරන්න එක එක ක්‍රම යොදනවනේ. ආහාර පරිරක්ෂණය කරන්න එක එක ක්‍රම යොදනවනේ. ඒ ක්‍රම නිසා ආහාරයේ විවිධත්වය ඉහළ යනවා. එකම ආහාරයේ විවිධ ස්වරූප වලින් තියෙනවා. තේරුන්නේ නැණි කිව්වට මෙන්න මෙහෙම උදාහරණයකට යන්න. ඔන්න මඤ්ඤොක්ක. දැන් මඤ්ඤොක්ක කිව්වන් ඉතින් මඤ්ඤොක්ක වෙන මොකද්ද නේද? මඤ්ඤොක්ක ගෙනහලා තම්බල කන්න පුළුවන්. මඤ්ඤොක්ක මාළු හදා ගන්න පුළුවන්. නේද? හැබැයි ඒ මඤ්ඤොක්කම පරිරක්ෂණය කළොත් මඤ්ඤොක්ක කෑලි වලට කපලා වේලලා සීනි දාලා වර පතුරු කන්න තියෙනවා. නේද? ඒත් මඤ්ඤොක්කම තමයි. මඤ්ඤොක්ක තව විදිහට. සමහරට පොඩි එකෙක් එහෙම අර මඤ්ඤොක්ක තම්බල කන්නේ නැති කෙනෙක් ඒක කන්න ආස වෙන්නේ නැති. තවත් මඤ්ඤොක්ක ක්‍රමයක් ඔයා දන්නවා. මඤ්ඤොක්ක අලේ පිටින්ම තුනීයට කපලා මැෂින් එකකින් කපන්නේ තුනීයට කපලා බෙදලා අරගෙන ඉතින් අර බයිට් එකක් ඔය බයිට් කඩවල වල ඒවා තියෙනවා. පිටි වගේ කපපු જાතිය. මඤ්ඤොක්කමයි. මඤ්ඤොක්ක වලට ආසම නැති එක්කෙනෙක් පව ඒකට ආස කරන්නේ. මස් සාමාන්‍ය සතාගේ මස්ම තමයි සොසේජස් විදිහට එනවා. මිස් බෝල් විදිහට එනවා. ඒක එකම ආහාරයේ විවිධ ස්වරූප වලින් එනවා. විවිධත්වය ඉහළයි. ලියන්න අංක 2. ආහාර විවිධත්වය ඉහළයි. ආහාර විවිධත්වය ඉහළයි. ආහාර විවිධත්වය ඉහළයි. ඒ යටතේ ලියන්න වරහණක් නැතත් කමක් නැහැ. අපිට තිබුණ මාතෘකා ටික පාට පෑනෙන් ලියන්න නේද? කමන්නේ. එහෙම ලියලත් බෑ ඉතින් මේක.
මේ යටතේ ලියන්න. එකම ආහාරයේ විවිධ ක්‍රමවලට ඊට යටින් ලියන්න පුතේ රූලක් නැහැ. ඒ උනාට යටින් ලියන්න. එතරම් යටින් ලියන්න. හොඳ එහා පැත්තට යන්න එපා. එහා පැත්ත රූලට යන්න එපා. ඉඩමදි වෙනවා. එකම ආහාරයේ විවිධ ක්‍රමවලට සකස් කිරීමෙන් එකම ආහාරයේ විවිධ ක්‍රමවලට සකස් කිරීමෙන් තෝරා ගැනීමේ හැකියාව වැඩි වේ. හරි නම් ඔක දාන්න තිබෙන රුචිකත්වය අනුව තෝරා ගැනීමේ හැකියාව වැඩි වේ කියලා. ඉඳ නෑනේ ලියන්නේ. අපි එහෙම අර්ථය එනවනේ. තෝරා ගැනීමේ හැකියාව වැඩි වේ. ලියවන්නේ. ඒ වගේම දැන් මේ ඊගාවට කියන්නේ ඇතැම් ආහාර පරිරක්ෂණය කළාට පස්සේ ඒ කියන්නේ කල් තබා ගැනීමට සුදුසු විදියට සකස් කළාට පස්සේ ඒකට ආකර්ශනීය පෙනුමක් එනවා. තිබුණු තත්ත්වයට වඩා දෙක ගමන් කන්න හිතෙන පෙනුමක් එනවා. අපි හිතමුකෝ මෙහෙම පාම් පිටි වලින් නේද? පිටි වලින් සීනි වලින් බිත්තර වලින් icing sugar වලින් මාගරින් වලින් කේක් එකක් හදන්න. එතකොට පිටි බිත්තර සීනි එකතු කළා ඒකට දාන්න ඕනි ಜಾති ටික දාලා වෙලා කේක් එක හදලා අරගෙන icing sugar මාගරින් වගේ දේවල් හදලා කලරින් එහෙම දාලා ඒකට icing එකක් දාලා ගන්න. දැන් ඒකේ තියෙන පිටිවල ස්වභාවයද? ඒකේ තියෙන පිටිවල පෙනුමද? සීනිවල පෙනුමද? බිත්තරවල පෙනුමද? නෑ. දැක්ක මාස හිතන icing කේක් එක එක හැඩයට මල් වගේ දාලා නේද? සත්තුන්ගේ හැඩතල දාලා පෙනුම වෙනස් කරලා. අඹ ගෙඩියකට වඩා අඹ චට්නි එක දැක්කම ආසයි නේද? මට නම් දැක්කොත් අඹ ගෙඩිය වඩා හොඳයි කියලා මට නම් හිතෙනවා. ඒක එක්කනට හිතෙන්නේ නැතිනේ. කෝරියල් එක දැක්කම අරන් බොන්න හිතෙනවා. පැෂන් වැහලා තියෙද්දි අහුලන්නේ නැති එක කෝරියල් එක අරගෙන ඇවිදලා සල්ලි තියෙන කෝරියල් එක අරගෙන ඇවිදලා බොනවා නේද? රයිට්. ඊගාව එක ලියන්න. ආහාර වලට වඩාත් මේ කාරණාව තුන්වෙනි එක. ආහාර වලට වඩා ආකර්ශනීය පෙනුමක් ලබා දිය හැක. ආහාර වලට වඩා ආකර්ශනීය පෙනුමක් ලබා දිය හැක. ඕනනම් උදාහරණයක් තියෙනවා ජෑම් කේක් වගේ. ඕනනම් හොඳයි. අත්‍යවශ්‍ය නැහැ. මට මතක් කරනවා අවශ්‍ය නැහැ. කේක් නැත්තම් ජෑම්. හතරවෙනි කාරණාව දැන් ලියන්නයි හදන්නේ. ආහාරයේ තියෙන ස්වභාවික පෝෂ්‍ය ගුණයටත් වඩා ඉහළ පෝෂ්‍ය ගුණයක් ඇතැම් අවස්ථාවල ලැබෙනවා. දැන් එළකිරි වලට වඩා චීස් වල පෝෂ්‍ය ගුණය වැඩි. නමුත් එළකිරි කල් තබා ගැනීම සඳහා තමයි චීස් හදන්නේ. එළකිරි කල් තබා ගන්න චීස් හදනවා. එළකිරි වලට වඩා චීස් ගණන් වගේම එළකිරි වලට වඩා පෝෂ්‍ය ගුණයක් චීස් වල වැඩි. ඒ වගේ තේරුණා. ලියන්න. ආහාරවල ස්වરૂපය වෙනස් කර පෝෂ්‍ය ගුණය ඉහළ නැන්විය හැක. පෝෂ්‍ය ගුණය ඉහළ නැන්විය හැක. ඒකෙත් ඕනනම් උදාහරණ ලියනවා යෝගට් චීස් කියලා. ඊගාවට ඒකේ අන්තිම එක ඒ කියන්නේ පස්වෙනි කාරණාව ආහාර කල් තබා ගැනීම නිසා නේද? අර ක්‍රොමි සත්තු නැත්තම් වෙනත් සද්දන් අපි තුමු මෙහෙම ඔන්න කිරි පිටි ටින් එකක් තියෙනවා.
කිරි එකක් ගෙනල්ලා නිකන් තියලා තිබුණොත් එහෙම සතෙක් කැවිලා බීර යන්න පුළුවන්. නමුත් කිරි පිටි ටින් එකේ එහෙම බීර යන්න බෑ. ඒක ඇසුරු මොකුත් තියෙනවා. ඒක රගා වෙන්න බෑ. පරිරක්ෂණය කරපු ආහාර බොහෝ දුරට. එතකොට මේ ක්‍රොමීන්ගෙන් වෙන හානිය. වෙනත් මහා ජීවීන්ගෙන් සත් මේ මීයෙක් වෙන්න පුළුවන්, කැරපොත්තෙක් වෙන්න පුළුවන්, බලලෙක් වුණත් වෙන්න පුළුවන් පූසෙක්. ඒ වගේ ජීවීන්. සුද්ධ ජීවීන් වෙන හානිය මෙතන කතා කරේ නෑ. මොකද සුද්ධ ජීවීන් වෙන හානිය අංක 1ට කිව්වනේ. ආහාර නරක වීම කියන ඒකෙදි විශේෂයෙන් කියලා තියෙන ලියන්න. ක්‍රොමීන් ඇතුළු පස්වෙනි කාරණාව. ක්‍රොමීන් ඇතුළු වෙනත් සතුන්ගෙන් වන හානිය. ක්‍රොමීන් ඇතුළු වෙනත් සතුන්ගෙන් වන හානිය. ක්‍රොමීන් ඇතුළු වෙනත් සතුන්ගෙන් වන හානිය අවම වීම. වෙනත් සතුන්ගෙන් වන හානිය අවම වීම. ආය බලන්න කිව්වද කියලා? ක්‍රොමීන් ඇතුළු වෙනත් සතුන්ගෙන් වන හානිය අවම වීම. වන හානිය අවම වීම. එහෙනම් අපි ඊගාවට කතා කරමු ආහාර පරිරක්ෂණයේ තියෙන අවාසි. දැන් අපි කලින් කතා කළානේ ආහාර පරිරක්ෂණයේ තියෙන වාසි. දැන් කතා කරන්නේ ආහාරයක් පරිරක්ෂණය කරාම තියෙන අවාසි මොනවද කියලා. අංක 1 අවාසියක් තමයි විශේෂයෙන් ඔතෙන්දී අර මේ වියලීම වගේ දෙයක්. එහෙම නැත්නම් සීත කිරීම වගේ දෙයක් නැතුව ආහාර පරිරක්ෂණය කිරීමේ අරමුණින් පරිරක්ෂණ කාරක දානවනේ. අර අපි කිය සෝඩියම් නයිට්‍රයිට්, සෝඩියම් නයිට්‍රේට්, බෙන්සොයික් අම්ල ඒ වගේ පරිරක්ෂක කාරක දානවනේ. අන්නේ කෘත්‍රිම පරිරක්ෂක කාරක මගින් මේ රසායනික ද්‍රව්‍ය මගින් අපේ දේහයට හානි සිද්ධ වෙන්න පුළුවන්. වකුගඩු වලට, අක්මාවට නේද? ඒ වගේ විවිධ අවයව වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. ગેස්ට්‍රයිටිස් වගේ බඩේ ආම්ලිකතාව වැඩිවීම වගේ රෝග ඇති වෙන්න පුළුවන්. ඒක පොතේ ක්‍රම දෙකයි. ඒ ක්‍රම දෙකම ඔයා දැනගන්න. විභාගිත ඕනින් හින්දා දැනගන්න. ඒ වගේම ජීවිතයට ඕනින් හින්දා දැනගන්න. ඒ තමයි එකක් ඔය යුරෝපා සංගමයේ විසින් අනුමැතිය දුන්නයි කියන ඔය කියන පරිරක්ෂක කාරක උනත් ඒවා යම් හානිදායක තත්ත්ව තියෙන්න පුළුවන්. එතකොට පරිරක්ෂක කාරකයේ හින්දාම වෙන්නත් පුළුවන්. අනික තමයි ඒ අනුමත හොඳයි කියන පරිරක්ෂක කාරකයේ උනත් ඒ අදාළ ආහාරය නිෂ්පාදනය කරන ආයතනයේ විසින් වැඩිපුර දාලා තිබුණොත් එහෙම. වැඩි සාන්ද්‍රණයකින් මේකට එකතු කරලා තිබුණොත් එහෙම. එතකොට ඒකත් මේ අපිට හානිදායකයි. ඒක නිසා අහිතකර පරිදැස ඇතැම් විට අපි ඇත්තම කිය ඔයා කල්පනා කරලා බලන්න. ඔයා කඩේට ගිහින් ජෑම් බෝතලයක් ගන්නකොට නේද? ඔයා කඩේට ගිහින් මොනවා හරි දෙයක් ගන්නකොට ඇත්තටම ඔයා ඊ අංකේ බලනවද? පාවිච්චි කරලා තියෙන පරිරක්ෂක කාරකය මොන විදිහකටද කියලා ඔයා බලලා තියෙනවද? නෑ නේද? එහෙම බලන්නේ. අපි බොහෝ දෙනා වාගේ අම්මා තාත්තා දෙමව්පියෝ ඔය කවුරුත් වැඩි බලන්නේ. සමහර විට ප්‍රමිතියක් නැති සමාජ රටේ තියෙන ප්‍රසිද්ධ වෙළඳ නාම සහිත අපනයනය කිරීමට සඳහා සූදානම් කරපුවා රටේ ඒ වගේ ඒවා හරි විදිහේ පරිරක්ෂක කාරක භාවිතා කරනවා ඇති. ඔය අතරතුරේ නේද විවිධ වෙළඳ නාම වලින් කිසි ප්‍රමිතියක් නැති හදන බඩුත් අපේ රටේ නීති අඩු රටක් පිළ රටවල් වල නම් එහෙම නැහැ. මේ කන බොන දේවල් වලට පුදුමාකාර විදිහේ රජෙන් නීති අනුපනත් ගෙනල්ලා තියෙනවා. අපේ රටේ ඒවා ගැන හිවිල්ල බොහොම අඩුයි. එතකොට එහෙම ආයතනයකට ඔය කියන ඊ අංකවල තොරව වෙන જાතියක් උනත් දාන්න පුළුවන්. එහෙම જાතියක් දාලා අපිට මේ පිළිකා, එතකොට ગેස්ට්‍රයිටිස්, අක්මා රෝගී තත්ත්ව, වකුගඩු රෝගී තත්ත්ව වගේ බෝ නොවන රෝග, ඒවට කියන්නේ බෝ නොවන රෝග වගේ දේවල් හැදෙන්න පුළුවන්. නැත්නම් අනුමතයි කියන එක පමණ ඉක්මවා දැමීම හානිදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ලියමු ආහාර පරිරක්ෂණයේ අවාසි අංක 1 ප්‍රමිතියෙන් තොර ආකලන ද්‍රව්‍ය එකතු කිරීම. ප්‍රමිතියෙන් තොර ආකලන ද්‍රව්‍ය එකතු කිරීම හෝ ප්‍රමිතියෙන් තොර ආකලන ද්‍රව්‍ය එකතු කිරීම හෝ නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා ප්‍රමිතියෙන් තොර ආකලන ද්‍රව්‍ය එකතු කිරීම හෝ නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා
පුතේ රූල් දෙකයි නේද සර් තියලා තියෙන්නේ. මෙහෙම කමු හොඳට අහගන්න. දැන් පහලට දාලා තියෙනවානේ රෝම ඉලක්කම් 1 2 3 4 5 කියලා. පහක් මෙතන දෙන්න නැහැ. ඒක නිසා පුතා දෙවෙනි රෝම ඉලක්කම කපලා දාන්න. ඒක ඉස්සෙල් කරගෙන ඉන්න. 1 තියෙනවා 2 කපලා දාන්න. හරිද කළාද කියන දේ අහන්න. දෙවෙනි රෝම ඉලක්කම කපන්න. කපලා දැන් රෝම ඉලක්කම් 3ට යන්න. ඒ තුන්වෙනි එක 2 කරගන්න. ඒ තුන්වෙනි එක 2 කරගන්න. හරි. එතකොට 4ට යන්න 4 3 කරගන්න. පාට ගිහින් 5 4 කරගන්න. 5 4 කරගන්න. හරි ලේසි. නේ ඉස්සරහින් එකක් දැම්මන් ඉවරයි. එතකොට දැන් තියෙන්නේ කීයද? 1 තියෙනවා. එකට රූල් 4ක් තියෙනවා. එකට රූල් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ඊගාට 2 3 4. දැන් වැඩි හරිනේ. රයිට්. ඔන්න මම ආපහු වේගෙන් කියනවා මුල ටිකත් එක්ක. දැන් ඔයාලට රූල් 4ක් තියෙනවා. පෙරලි උඩ පැන පැන ලියන්න පුළුවන්. ප්‍රමිතියෙන් තොර ආහාර ප්‍රමිතියෙන් තොර ආකලන ද්‍රව්‍ය එකතු කිරීම හෝ නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා යෙදීමෙන් නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා යෙදීමෙන් විවිධ රෝගාබාධ ඇතිවේ. විවිධ රෝගාබාධ ඇතිවීම. විවිධ රෝගාබාධ ඇතිවීම. විවිධ රෝගාබාධ ඇතිවීම. ලියවනේ. උදාහරණ ලියමු. උදාහරණයක් ලියන්න අලුත්ම රූලක් ගන්න. රූල් තියෙනවනේ දැන් ඇති වෙන්න. ලියන්න. පිළිකා කමාවක් දියවැඩියාව හෘදයාබාධ පිළිකා දියවැඩියාව හෘදයාබාධ මේ ඔක්කොම බෝ නොවන රෝග ගණයට සැලකෙන්නේ. පිළිකා දියවැඩියාව හෘදයාබාධ. තව ඕනේ නැහැ. හොඳේ. නමුත් මතක තියාගන්න පුතේ. ලියන්න එපා. ලියන්න ඉඳ නැතුව හිර කොටවල ලියලා වැඩක් නැහැ නේ. ગેස්ට්‍රයිටිස් අක්මා රෝග. එතකොට වකුගඩු අක්‍රිය වීම, නිදන්ගත වකුගඩු මේ ත්‍රිව වකුගඩු ආකරණීය කියන වගේ වකුගඩු රෝග ඇති වෙන්න පුළුවන්. රයිට්. එහෙමනම් ඔන්න දැන් අපි එකක් කියමු. මේ ආය එකම කියනකොට නම් එපා වෙනවා. නමුත් ඒක ඉතාල වැදගත් යන්නේ. මොකද්ද අපි පළවෙනි එකේ තියෙන ලොකුම අවාසිය තමයි යොදන පරිරක්ෂකකාරක ද්‍රව්‍ය නිසා හෝ ඒවා ඕනවට වඩා දැමීම නිසා දේහයට හානි සිද්ධ වෙන්න පුළුවන්, ලෙඩ හැදෙන්න පුළුවන්. ඊගාව කාරණාව තමයි මේ ආහාර පරිරක්ෂණයේදී පරිරක්ෂණයට ගන්න ක්‍රියාමාර්ගවලදී ඒ ආහාරයේ තිබුණු වටිනා පෝෂක කොටස් ඉවත් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට කල්කිරි මතකද පළවෙනි දවසේ කල්කිරි ගැන කතා කළා. කල්කිරි හදනකොට එළකිරි ඉතා ඉහළ උෂ්ණත්වයකට රත් කරනවා. ඉතා ඉහළ උෂ්ණත්වයකට රත් කරනවා. ඒ වගේ ඉහළ උෂ්ණත්වයකදී ඒකේ තියෙන විටමින් වර්ග බොහොමයක් විනාශ වෙනවා. විසිරි වියනන ක්‍රමයේ වගේ එකකදී ඉතා ඉහළ උෂ්ණත්වයකදී ජලය වාෂ්ප වෙලා යන්න එහෙම කරනකොට ඒ කිරිවල තිබුණු වටිනා පෝෂක කොටස් විනාශ වෙලා යනවා. ඒකට පළතුරු වලින් ඔය කරන සෙල්ලම් කරනකොට නේද? ජෑම් හදනකොට, චට්නි හදනකොට ඒවා කල් තබා ගන්න ඉහළ උෂ්ණත්ව වලට රත් කරන්න වෙනවා. එතකොට C විටමින් වගේ විටමින් විනාශ වෙලා යන්න පුළුවන්. නේද? රයිට්. එතකොට ලියන්න දෙවෙනි එක පරිරක්ෂණයේදී ඇතැම් පෝෂක කොටස් වලට හානි සිදුවීම. පරිරක්ෂණයේදී ඇතැම් පෝෂක කොටස් වලට හානි සිදුවීම. පරිරක්ෂණයේදී ඇතැම් පෝෂක කොටස් වලට හානි සිදුවීම. උදාහරණ විටමින් වර්ග. හරිද? ඊගාව එක. ඔය පරිරක්ෂණ ක්‍රියාවලියට ලක් කරනකොට ආහාරයේ තිබුණු ස්වභාවික ආහාරයේ තියෙන රසය, සුවඳ වෙනස් වෙන්න පුළුවන්. ආහාරයේ තියෙන ස්වභාවික රසය, සුවඳ වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ හැම ආහාරයකටම ස්වභාවික රසයක් තියෙනවනේ.
අඹ යොදාගෙන හදන චට්නි එකේ අඹ රහ බොහොම අඩුවෙන් තියෙනවා. අඩුවෙන් හොය එක නම් තියෙනවා නේද? මඤ්ඤොක්කා පෙති කපලා හදන එකේ මඤ්ඤොක්ක රසයක් අත්හැන්නේ. මේ මඤ්ඤොක්කද කියලා හොයාගන්න බැරි වෙනවා සීනි එහෙම දාලා ගත්තට පස්සේ. මඤ්ඤොක්ක ටික පෙති කපලා බෙදලා මේ වේලලා බෙදලා සීනි දාලා හදන ගන්න එකේ මඤ්ඤොක්ක රසයනේ. ඉතින් ඒ වගේ ඒ පරිරක්ෂණයේදී වෙනස් දේවල් දැන් කේක් එකක් හදනකොට නැත්නම් සෝස් එකක් හදනකොට ඒවයි තියෙන මුල් එකේ රහ නැති වෙන්න පුළුවන් සුවඳ නැති වෙන්න. අනික විශේෂයෙන් මතක තියාගත යුතු මේ ස්වභාවික ආහාර තියෙනවනේ. මේ ආහාර සකස් කිරීමේදී ඒ ආහාරයට નિયમિત රසය සුවඳ ඒක ඒ ආහාරයෙන් එන්න ඕන. දැන් නිතර ඇහෙන කතන්දරයක් නේ ටීවී එකකින් කියන කතන්දරයක් තමයි කුකුල් මස් රසට පරිප්පු කනවා මේ කාරියක් හදනවා කියලා. ඒතකොට පුතේ පරිප්පු මාළුව නැත්නම් පරිප්පු කරිය තියෙන්න ඕනි මොන රහට? පරිප්පු රහට තියෙන්න ඕන. බෝංචි රහට තියෙන්න ඕන. ලීස් ඇදුවම ලීස් රහට තියෙන්න ඕන. නේද? එහෙම නැත්නම් එකම දෙයක් කන්න එපා නේද? දැන් ඒක කියන්නේ කුකුල් මස් රස මේ රහට පරිප්පු කියලා. ඒක කුකුල් මස් රහට මොනවද තියෙන්න ඕන? කුකුල් මස් රහට කුකුල් මස් තියෙන්න ඕනේ නේද? කුකුල් මස් රස කුකුල් මස් තියෙන්න ඕනේ. පරිප්පු රහට පරිප්පු තියෙන්න ඕනේ. එහෙම නේද වෙන්න ඕනේ. එතකොට අපි ගන්න හැම එකක්ම කුකුල් මස් ටිකක් කුකුල් මස් රහයි, මාළු එක ගත්තම ඒකත් කුකුල් මස් රහයි, පරිප්පු එකත් කුකුල් මස් රහයි, ලීස් එකත් කුකුල් මස් රහයි, බැදුම ගත්තම් ඒකත් කුකුල් මස් රහයි, සම්බෝලේ බොල් සම්බෝලේ ගත්තම් ඒකත් කුකුල්. එතකොට කුකුල් මස් ඒ රස විතරනේ අපිට විඳින්න වෙන්නේ. ලෝකේ ආහාර විවිධත්වයක් තිබුණාට ඒ විවිධත්වය විඳින්න වෙන්නේ අපිට විඳින්න වෙන්නේ කුකුල් මස් රහ විතරයි. අන්න ඒ වගේ වැඩක් මේ කියන්නේ. යම් ආහාරයකට මම කියන්නේ වෙනදා මේ ගැන කිව්වනේ මේ එහෙම වැඩක් නේ. යම් ආහාරයකට තියෙනවා નિયમિત ස්වභාවික රසයක් සහ සුවඳ. ඒ ආහාරය ගන්නකොට ඒක දැනෙන්න ඕනේ කියලා මේ කියන්නේ. හොඳ ඒක නැති වෙනවා. රයිට් ලියන්න ඊගාව එක. ආහාරයේ ආවේනික රසය කමාවක් දාන්න. ආහාරයේ ස්වභාවික රසය කමාවක්. සුවඳ හා වර්ණය වෙනස් වීම. සුවඳ හා වර්ණය වෙනස් වීම. සුවඳ හා වර්ණය වෙනස් වීම. ඊගාව කාරණාව තමයි දැන් බොහෝ පරිරක්ෂණය කරපු ආහාර ක්ෂණික ආහාරනේ තියෙන්නේ නේද? අර අපි කතන්දරයක් වගේ ගත්ත ගමන් එවලම කන දේවල් තියෙනවා කිව්වා. අරගෙන විනාඩි කිහිපයකදී හදන જાති තියෙනවා කිව්වා. පිසල කන දේවලුත් තියෙනවා කිව්වා. එතකොට මුං වැට ටිකක් කන එක, එහෙම නැත්නම් කවුප ටික තම්බගෙන කන එක, එතකොට කරවල හොද්දක් හදන එක, හාල් මැස්සෝ බැදුමක් හදන එක, ඒ වගේ දේවල් ඒවා ඈත අතීතෙත් කරපු දේවල් ඇත්තම කියනවා. ඔය ක්ෂණිකව එවලම කන එකයි විනාඩි කිහිපයකින් කනවයි කියන එකයි මේ කෘත්‍රිම ආහාර පරිරක්ෂණයත් එක්ක ආපු දේවල්. ඒවා නිතර කණ්ඩ අපේ දිව හුරු වෙනවා. අපේ රුචිකත්වය ඒව කෙරෙහිම යොමු වීමෙන් ස්වභාවික ආහාර ගන්න බැරි වෙන තත්යකට ලක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒක පුරුද්දක් විදියට හැදුනොත් ඒක අපේ ජීවන රටාවට ඉතා දැඩිසේ බලපෑමකට ලක් කරනවා. සමහරුන්ට මේ වෙනකොට හැදලා තියෙනවා. උදේට බත් කන්න බෑ. මාළු පාන් ගෙඩියක්, රෝල්ස් එකක්, එහෙම නැත්නම් පරාටයක්, ඒ වගේ දෙයක් කන්න හිතෙනවා. නූඩ්ල්ස් කන්න හිතෙනවා. එහෙම වුණාම ක්ෂණික ආහාර, කෙටි ආහාර වගේ දේවල් නිතර පරිභෝජනයේ තුලින් ඒකට දිවහුරු වෙනවා. අපේ ආසාව රුචිකත්වයේ ඒකට හුරු වීමෙන් ස්වභාවික ආහාර ඊට පස්සේ ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ ඒක කන්න ගියහම කන්න හිතෙන්නේ. ඒක අපේ ජීවන රටාවට දිවි පැවැත්මට ඉතා ඉහළ බලපෑමක් කරනවා. අවසානයේ බෝ නොවන රෝග ගොඩාක් හදාගෙන තමයි වැඩේ කෙලවර වෙන්නේ නිතර ගැනීමෙන් යන. ක්ෂණික ආහාර පරිභෝජනයේට හතරවෙනි කාරණාව ක්ෂණික ආහාර පරිභෝජනයේට හුරු වීම නිසා ක්ෂණික ආහාර පරිභෝජනයේට හුරු වීම නිසා
ක්ෂණික ආහාර පරිභෝජනයට හුරු වීම නිසා ස්වභාවික ආහාරවලට ඇති රුචිකත්වය අඩු වීම. ඉඩමදිනම් පහලින් ලියන්න. ස්වභාවික ආහාරවලට ඇති රුචිකත්වය අඩු වීම. ස්වභාවික ආහාරවලට ඇති රුචිකත්වය අඩු වීම. කැමැත්ත අඩු වීම. රුචිකත්වය අඩු වීම. අපි යමු අවසාන පිටුවට. අපේ පාඩම ඉවර කරන්න ඔන්න අන්තිම පිටුවට ආවා ඒ පාඩමේ. නේද? අන්තිම පිටුව වගේම අන්තිම අනුමාතෘකාව. මොකද්ද? ආහාර ඇසුරුම් ලේබලයක අඩංගු තොරතුරු. හරි ටියුට් එක බෙල්ල ගත්තනේ. දැන් මෙහි බලන්න කොහොමද? දැන් මේ කතා කරන්නේ මොකද්ද? ආහාර ඇසුරුමක ආහාරයක් අසුරලා තියෙනවනේ පෙට්ටියක් හරි ටින් එකක් හරි බෝතලයක් හරි කවරයක් හරි මොකක් හරි පැකට් එකක් හරි ඒකේ ඇසුරුමක ලේබලයේ අඩංගු විය යුතු තොරතුරු මොනවද කියලා. දැන් ඔයා කල්පනා කරන්න තනියම පෞද්ගලිකව. කඩේට ගිහිල්ලා ජෑම් බෝතලයක් ගන්නකොට ඔයා මේ බෝතලේ තියෙන ලේබලේ මොනවද බැලිය යුතු දේවල්? කඩේට ගිහින් සෝයා මීට් පැකට් එකක් ගන්නකොට සැමන් ටින් එකක් ගන්නකොට නූඩල්ස් පැකට් එකක් ගන්නකොට කේක් පෙට්ටියක් ගන්නකොට මොනවද ඔයා ඒකේ බැලිය යුතු විශේෂ කාරණා? එකින් එකට කතා කරමු නේද? අංක 1. හරි ඔයා හිතන්න ෂුවර් එකටම ඔයා මේ වෙනකොට එකක් හිතලා ඉවරයි. ඒ ජෑම් එක ගන්නකොට, ඒ චට්නි බෝතලේ ගන්නකොට, බීම බෝතලේ ගන්නකොට, සෝයා මීට් පැකට් එක ගන්නකොට, නූඩල්ස් පැකට් එක ගන්නකොට අංක 1ට බලන්න ඕනි ඔයා හිතුවා හරි මොකද්ද? ඔයාට එකපාරට හිතෙන්න ඇති කල් ඉක්ුත් වීමේ දිනේ කියලා එක්ස්පයරි ඩේට් එක නේද? ඔව් කල් ඉක්ුත් වීමේ දිනේ විතරක් නෙමෙයි පුතේ. නිෂ්පාදිත දිනේ බලන්නත් ඕන. නිෂ්පාදිත. යම් කිසි කේක් එකක ගහලා තියෙනවා නම් කල් ඉක්ුත් වීමේ දිනේ. දැන් මේ අද දවස ගත්තොත් එහෙම අපි දැන් හිතමු මේ යන්නේ අද දෙසැම්බර් මම මේක මේ වීඩියෝ කරන මොහොත වෙනකොට හොඳයි අද දෙසැම්බර් 25. එතකොට ඒකේ ගහලා තියෙනවා මේ කල් ඉක්ුත් වීමේ දිනේ 2021 ජනවාරි 25 කියලා. මං කේක් පෙට්ටියක් ගන්න යනවා කේක් පෙට්ටිය ගහලා තියෙනවා කල් ඉක්ුත් වීමේ දිනය 2021 ජනවාරි 25. මං ඉන්නේ අද 2020 දෙසැම්බර් 25. යකෝ තව මාසයක්ම තියෙනවනේ. බය නැතුව ගන්න පුළුවන්. හැබැයි බැලුවොත් එimhe මේකේ නිෂ්පාදිත දිනේ. මේකේ නිෂ්පාදිත දිනේ දාලා තියෙනවා 2018 පෙබරවාරි හරි මොකක් හරි දාලා තියෙනවා. එහෙම පුළුවන්ද කේක් තියාගන්න? එහෙම පුළුවන්ද කේක් තියාගන්න? දැන් අවුරුදු 3-4 කේක් තියාගන්නවා. එහෙම තියාගන්න. ඒක නිසා දැන් ඒක මට කියන්න බෑ මේ ආහාරයටයි කියලා. සමහර විට කිරිපිටි වගේ දෙයක් ආවොත්. කිරිපිටි වගේ දෙයකදී වැඩි කාලයකට මේ කාල පරතරයක් තියන්න නිෂ්පාදිත දිනේ සහ කල් ඉක්ුත් වීමේ දිනේ අතර ලොකු පරතරයක් තියෙන්න පුළුවන්. නමුත් කේක් එකක ලොකු පරතරයක් තියෙන්න බෑ. බනිස් පැකට් එකක එහෙම ලොකු පරතරයක් තියෙන්න බෑ. බිම්මල් පැකට් එකක මීකිරි පැකට් එකක මේ මීකිරි හට්ටියක එහෙම ලොකු ගානක් තියෙනවා. යෝගට් එකේ ටිකක් වැඩිපුර තියෙන්න පුළුවන් මීකිරි එකේ එච්චර තියෙන්න බෑ. තේරුණා? ඒකින්ද මීකිරි වලට තියෙන පරතරය නිෂ්පාදිත දිනේ කල් ඉක්ුත් වීමේ දිනේ අතර තියෙන වෙනස පුංචි වෙන්න ඕනේ. එතකොට ටින් කිරි කියලා කියන්නේ මිල්ක් මේඩ් වගේ ඒවා ඊට වඩා වැඩි වෙනවා නේද? ඒ වගේ එක එක පරතර තියෙන්න පුළුවන් එක එක ආහාර වලට. බලන්න ඕනි තමන් ගන්න ආහාරයට මේ පරතරය ගැලපෙනවද කියලා. බොරුත් දාන්න පුළුවන් එක එක නිෂ්පාදකයෝ නේද? එහෙම වෙන්න පුළුවන්. රයිට් අංක 1 ලියන්න. ආනේ අපි නෝට් එක කියුවේ නෑ නේද පුතේ? කියමු බලන්න. ආහාර ඇසුරුම් ලේබලයක අඩංගු පාරිභෝගිකයන්ගේ අවධානය යොමු කළ යුතු කරුණු ගණනාවක් ඇත. ඇත්තටම අපේ රටේ මිනිස්සු මේවා ගැන අවධානය යොමු කරන්නේ නැහැ. නමුත් අපි අනිවාර්යෙන් අවධානය යොමු කළ යුතුයි. දැන් මේවා විද්‍යා පාඩම් වලට දාලා ඔයා තමයි අනාගත මේ රටේ මේ වැඩිහිටියෝ පුරවැසියෝ බවට පත් වෙන්නේ. ඒකට ඔයාලගෙන් ඇති වෙන සමාජයවත් ඔයාලා මහත් වෙලා යන සමාජයවත් ඔයාලා මේ ගැන හොයලා බලන්න ඕනේ. නිකම්ම කඩේ තියෙනකොට උස්සගෙන ගෙදර දුවන්නේ නැතුව බොහෝ දුරට අපි බලන්නේ එක්ස්පයරි ඩේට් එක විතරමයි. නමුත් බලන්න තව ගොඩක් දේවල් තියෙනවා. අද ඒ ටික ඉගෙන ගත්තම මේක ඉතා වැදගත් විභාගෙට අහන හින්දාත් වැදගත් ජීවිතේටත් වැදගත්. රයිට්.
ලියන්න. එක නිෂ්පාදිත දිනය හා කල් ඉක්ුත් වීමේ දිනය. නිෂ්පාදිත දිනය හා කල් ඉක්ුත් වන දිනය. නිෂ්පාදිත දිනය හා කල් ඉක්ුත් වන දිනය. නිෂ්පාදිත දිනය හා කල් ඉක්ුත් වන දිනය. ඊගාවට බැලිය යුතු දේ. ඒ තමා සුද්ධ බර. එහෙම නැත්නම් ඒකේ තියෙන මුළු බර. ඇතැම් ඒවට මුළු බර කියලා දානවා. සමහර ඒවට සුද්ධ බර කියලා දානවා. ඒකේ ජලය වගේ දේවල් අයින් වුණාම ඉතුරු වෙන මුළු සුද්ධ බර. ලියන්න අංක 2 සුද්ධ බර. සුද්ධ බර ගායනු සයන්නේ නේද? සුද්ධ බර. ගන්න ඉරක් මෙන්න මෙහෙම ලියන්න. සුද්ධ බර. ඉරක් මුළු බර. පේනවනේ නේද? right ලියවන්න සුද්ධ බර මුළු බර. ඊගාවට ආහාරයේ තියෙන ඕනේ තවත් කාරණාවක් තමයි ප්‍රමිතිය පිළිබඳ තොරතුරු. ඒ කියන්නේ එතකොට අපේ රට විදිහට ගත්තොත් අපේ රටේ යම් නිෂ්පාදනයක ප්‍රමිතිය පිළිබඳ සොයා බලන ආයතනය වෙන්නේ ඔයා දන්නවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ඒගොල්ලෝ ඒ ආහාරය පිළිබඳ හොයලා බලලා ඒකේ රසායනික අඩංගු යුතු ටික බලලා ඊ අංකේ ඒවා ගැන බලලා එතකොට ඒකේ නිෂ්පාදකයා විසින් කියන දේවල් මේකේ මේවා තියෙනවා කියලා කියන කාරණා ටිකක් තියෙනවානේ. ඒ කියන ಜಾති ටික තියෙනවද? ඊගාවට මේව නෑ මෙන්න මෙහෙම ಜಾති නෑ කියලා විස රසායනික ද්‍රව්‍ය නෑ කෘත්‍රිම රසකාරක නෑ කියලා එහෙම කියනවනේ නේද? එහෙමත් නැත්ද? තියෙනවයි කියන ඒවා තියෙනවද? නැහැ කියන දේවල් ඇත්තටම නැද්ද? සහ ඒවැයි මුළු බර සුද්ධ බර කල් තබා ගැනීමේ ක්‍රමවේද ගැන දීර්ඝ වශයෙන් ඔක්කොම කරුණු සලකලා බලලා ඒගොල්ලන්ට තේනවා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයෙන් නැත්නම් ආයතනයේ මගින් ලබා දෙන මෙන්න මේ වගේ ලාංඡනය. මතක ඇතිනේ. S L S කිය. ඒත් එක යටින් මෙහෙම තියෙනවා ඉලක්කමක් තා. ඒ ඉලක්කමෙන් කියන්නේ ඒක ජෑම්ද? ඒක කෝඩියල්ද? ඒක පැණිබීම වර්ගයක්ද? නේද? ඒක සෝයා මීට් පැකට් එකක්ද? ඒ මොනවද ද්‍රව්‍ය කියන එක? ගිනි පෙට්ටියට පවා තියෙනවා, සිමෙන්ති කොට්ටේට පවා තියෙනවා. ඉතින් කිරින් ද්‍රව්‍ය ගත්තොත් ඇත්තටම ප්‍රමිතිකාර මේ ප්‍රමිතිය නැතුව දැන් අලෙවි කරන්න තහනම් ඒ කියන්නේ වාණි කම්බි අනිවාර්යෙන් SLS තියෙන්න ඕනේ. සිමෙන්ති වලට SLS තියෙන්න ඕනේ. ඒ වගේ ඉදිකිරින් ශේෂ්ත්‍රි නම් ගොඩක් ඒවට SLS තියෙන්න ඕනේ. PVC බට වලට තියෙන්න ඕනේ. ඉතින් ආහාර වලට තමයි ඊට වඩා තියෙන්න ඕනේ. බඩට කන දේවල් නෙනේ. අපි බලන්න ඕනේ SLS තියෙනවා නම් ඒ ගැන විශ්වාසයක් තියෙනවා. ඒත් එක්කම වෙනත් රටවල් يعني ජාත්‍යන්තර මේක වෙනත් රටවල් නෙමෙයි ජාත්‍යන්තර ප්‍රමිතියින් තියෙනවනේ. ජාත්‍යන්තර ප්‍රමිතියින් තියෙනවා. ISO අහලා තියෙනවනේ. ISO සහතික. ඉතින් ඒවා ISO සහතික වර්ග ගණනාවක් තියෙනවා. ඒවා තියෙනවාද කියනවා. ඒකට අමතරව තවත් ඉතින් ඔය ප්‍රමිති සහතික ගොඩේම සිංහල ලකුණ තියෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ අපේ ලංකාවේ නිෂ්පාදනය කළා කියලා. හලාල් කියලා ගහලා තියෙනවා නේද? එතකොට ඒ සහතිකයේ ප්‍රමිති සහතිකයක එක ඒවෙන් ගන්න. එතකොට හලාල් කියන්නේ ආහාරයේ තියෙන ගුණාත්මක වටිනාකමක් ගැන හිම නෙමෙයි. හලාල් කියලා කියන්නේ අර ඉස්ලාම් ආගමට අදාළව මේ ඒ ආහාරය නිපදවනවා තියෙනවයි කියන කතන්දරයක් එතන යන්නේ. ඇත්තට මේ ලේබල් එක ගන්න ඒගොල්ලෝ සල්ලි ගන්නවා. ඒගොල්ලන්ගේ තියෙන සංවිධානයකට මුදල් ගැනීමක් තමයි කරන්නේ. ඒ කියන්නේ මේ බැච් එක ගහන්න ඒගොල්ලන්ට සල්ලි ගෙවන්න ඕන. ඒ ලාංඡනය ගහන්න. එහෙම වැඩ. නමුත් අපි විශේෂයෙන් ISO සහතික සහ SLS තියෙනවා නම් අපිට ඒක හොඳයි කියලා තීරණය කරන්න පුළුවන්. අංක 3 ලියන්න ප්‍රමිතිය පිළිබඳ තොරතුරු. ප්‍රමිතිය පිළිබඳ තොරතුරු. අංක 3 ප්‍රමිතිය පිළිබඳ තොරතුරු. ටූල් 3ක් තියෙනවා නේද පුතේ? ප්‍රමිතිය පිළිබඳ තොරතුරු. ඒ යටතේ ලියන්න ප්‍රමිතිය පිළිබඳ තොරතුරු කිව්වට පස්සේ ඒ රූලේ වෙන මොකුත් ලියන්න එපා.
15 ලියන්න ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ලබා දෙන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ලබා දෙන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ලබා දෙන SLS ලාංඡනය. SLS කියලා පුළුවන් නම් මෙහෙම කොටු ඇතුලේ මෙහෙම ලියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නැතත් මේ මෙන්න මේකම ලියන්න SLS ලාංඡනය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ලබා දෙන SLS ලාංඡනය. ඔන්න එක රූලක් ඉවරයිනේ. ඊගාවෙකේ ලියන්න ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අදාළ ජාත්‍යන්තර ප්‍රමිතියට අදාළ ISO I අකුර S අකුර O අකුර ISO ලාංඡනය හා අංකය. ඒකේ තියෙන ISO 9000 මේක එක ගණන් තියෙනවා. ISO ලාංඡනය හා අංක. ඒ අදාළ අංක තියෙනවා. ඊගාව එක මං කියන්නේ. ඒක මං ලියන්න දීලා විස්තර කරන්න. එහෙම හොඳයි කියලා හිතනවා. ලියන්න අංක 4 නිෂ්පාදකයාගේ විස්තර. නිෂ්පාදකයාගේ විස්තර. ලියන්න 4 වෙනි එක. 4 නේද? 1 2 3. ඔව් 4නේ. නිෂ්පාදකයාගේ විස්තර. අපිට මොකද මේක හදපු එකාගේ විස්තරේ නේ. නිෂ්පාදකයාගේ විස්තරය කියලා මොනවද මේ බලන්න. සමහර විට පුද්ගල නාම වෙන්න පුළුවන්. පුද්ගල නාම. නැත්නම් පුද්ගලයා. අපි පුද්ගලයා කියලා මුද නැතින. පුද්ගලයා. එහෙම නැත්නම් ආයතනය. එහෙම නැත්නම් රට. දැන් මේකත් ලියන්නකො වරහන් ඇතුලේ. නිෂ්පාදකයාගේ විස්තර කියන තැන ඉස්සරහින් වරහන් ඇතුලේ ලියන්න පුද්ගලයා ආයතනය රට. මොකද්ද මේ කියන්නේ? අපි යම්කිසි භාණ්ඩයක් ගන්න ගියාම සෝයා මීට් පැකට් එක ගන්න ගියාම සැමන්ටින් එක ගන්න ගියාම ජෑම් එක ගන්න ගියාම බිස්කට් පැකට් එක ගන්න ගියාම එහෙම නැත්නම් යම් තවත් මොනවා හෝ නිෂ්පාදනයක් ගන්න ගියාම ඒක හදලා තියෙන අයගේ විස්තර එක්ක පුද්ගලයෙක් වෙන්න පුළුවන් එයාගේ නම. එහෙම නැත්නම් ආයතනයක් වෙන්න පුළුවන් ඒක ගැන. එහෙම නැත්නම් නිෂ්පාදිත රට ගැන. එහෙම බැලුවම යම් කිසි මිම්මක් අපේ හිතේ වැටෙනවා. මෙලෝදියක් දන්නේ නැතුව ලිඳේ වැටෙනා වගේ හිටින මිනිස්සෙකුට නම් ඒ වගේ දෙයක් ගැන හිතා ගන්න බෑ. නමුත් ඔයාලා වගේ මේ හරියට ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන එහෙම සමාජයක් ආගැටන එන පුද්ගලෙක් වැඩිහිටි වියට වෙලා එනකොට වැඩිහිටියෙක් බවට පත් වෙනකොට ඒවා පිළිබඳ යම් දැනුමක් ගන්න. දැන් පුතේ වෙළඳ නාම පෞද්ගලික නාම පාවිච්චි කරන්නේ නැතුව මේ කොටස මට උගන්වන්න බෑ. ඉතින් මට ඒවා කියන්න වෙනවා. නැත්නම් කෙනෙක්ගේ නමක් කියන එක හරි නෑ පාඩමකදී. දැන් පුද්ගල නාම වලින් ප්‍රසිද්ධ වෙච්ච යම් නිෂ්පාදන තියෙනවා. පුද්ගල නාම වලින් ප්‍රසිද්ධ වෙච්ච යම් නිෂ්පාදන තියෙනවා. කල්පනා කරලා බලන්න එහෙම මොනවම හරි තියෙනවාද කියලා. විජේ ප්‍රොඩක්ට්ස් කියලා තියෙනවා. නේද? හරිචන්ද්‍ර අහලා තියෙනවනේ. හරිචන්ද්‍ර කෝපි කුඩු එහෙම නැත්නම් ඉන්දියාප්ප පිටි පුද්ගලයෙක්ගේ නමින් තමයි යන්නේ. ඒක මිනිස්සු එක දැක්ක ගන්නට අග්ගලා හරිචන්ද්‍ර ඒක හොඳයි. ඒක හොඳයි. මේ විශ්වාසයක් හදාගන්න. දීර්ඝ කාලයක් ඒ නිෂ්පාදනය පුද්ගල නාම. ආයතන. නරකම නරක යාත්‍රාවල නම් කියන එක නම් මේ පාඩමකදී නම් නොකිය ඔයාලට මේක විස්තර කරන්න ක්‍රමයක් නෑ. ඒ ආයතන ගැන විස්තර. බිස්කට් එකක් ගන්න ගියා. බිස්කට් එකක් ගන්න ගියා. කවදාවත් මේට කලින් මේ බිස්කට් එක කාලා තිබුණේ නෑ. මේට කලින් ඒක කාලා නෑ. බලනවා කොහෙන්ද හදලා තියෙන්නේ කියලා. අන්න ආයතනේ නම තියෙනවා CBL කියලා ගහලා තියෙනවා. මංචේකේ හදන බිස්කට් එකක්. එහෙනම් හොඳ ඇති. මිනිස්සු හදා ගන්නවා. එහෙනම් හොඳ ඇති. මංචේකේ මැලිබන් එක. ඒක හොඳ ඇති. මං ආයතන කීපයක් කියනකොට යම් අසාධාරණයක් කරනවා. ඒක වෙනස් වෙනවා නේද? මංචේක. නැත්නම් CBL ඒක හොඳ ඇති. මැලිබන් එක. ඒක හොඳයි. එතකොට මැලිබන් ආයතන ගැන මංචි නැත්නම් CBL ආයතන ගැන නැත්නම් කිස්ට් ඒ වගේ එකක් ගැන මිනිස්සුගේ හිතේ විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. මම දන්නේ ඒවා හොඳද නරකද කියලා. නමුත් එහෙම ආයතනයට අනුව
සමහරවිට ඒගොල්ලෝ අලුතෙන්ම නිෂ්පාදනයක් දානවා වෙනද පොලට. එතකොට ඊට කලින් ජීවිතේට ඒක කාලත් නැහැ කවුරුවත් දැකලා නැහැ. උන් අලුතෙන්මයි මේ බිස්කට් වර්ග දෙන්නේ. නමුත් අර ආයතනේ හොඳට කාලා බලන්න. මේගොල්ලෝනේ හදන්නේ. අන්න එහෙම කතන්දරයක් මේ කියන්නේ. රට පිළිබඳව අපේ යම් කිසි විශ්වාසයක් එහෙම නැත්නම් යම් ඒකට අනුව අපේ හිතේ ඇඳිච්ච චිත්‍රයක් තියෙනවා. දැන් නිකමට ඊළඟ මොකක් හරි නිෂ්පාදනයක් ගන්න හදනකොට ඒක චයිනා. චීනේනේ ලංකාවට වැඩිපුරම බඩු ගේන්නේ. චීන බඩුනේ මේ බොහෝ දේවල් තියෙන්නේ. නමුත් චයිනා ගුව මිනිස්සු ගණන් ගන්නෙ. චයිනාද? එහෙමයි හිතන්නේ. ඒක ජපාන් එක. ඒක ටිකක් ලොකුවට ගණන් ගන්නවා. ඒ වාහනයක් වගේ එකක් වුණොත් එimhe චයිනාද අයියෝ වැඩක් නේ. අපේ පාඩම ආහාර හොඳේ. ඒක මට මතකයි නමුත් මේ කියන්නේ අයියෝ චයිනා එකක්ද? ගත්තොත් එන්න බැරිවි. ජපාන් වාහනයක්. එයාම විශ්වාසයක් තියෙනවා. ඒක ජර්මන් වාහනයක්. ඊට වඩා විශ්වාසයක් තියෙනවා. චයිනා කිව්වට වඩා මිනිස්සුන්ට ජපාන් එක හොඳයි කියලා තේරෙනවා. ජපාන් එකට වඩා ජර්මන් කිව්වොත් එහෙම නැත්නම් යුරෝපීය රටක කිව්වොත් එහෙම ඊටත් වඩා ඉහළින් සලකනවා. ආහාර වලටත් එහෙම තමයි. ලෝකේ වෙනත් රටවල මිනිස්සු තේ කුඩු එකක් ගන්නකොට තේ නිෂ්පාදනයක් ගන්නකොට සිලෝන් ටී කියලා තිබුණොත් ඉතා ඉහළින් සලකනවා. ලෝකේ හොඳම තේ නිෂ්පාදනය කරන රට විදියට ලංකාව. ඒගොල්ලන්ට ලොකු විශ්වාසයක් තියෙනවා අන්න ආහාර වලට. හොඳ වාහන වලින් අයින් වෙලා මේ ආහාර වලට. ඒක ලංකාවේ හදපු එක. සිලෝන් ටී කිව්වන් සලකනවා. ඒක නැති කරගෙන තියෙන්නේ අපේ රටේ බොහෝ දුරට අර කාලයක් පුරාවට ඉන්දියාවෙන් එහෙම බාල කසල තේ ගෙනල්ලා මෙහෙට ගෙනල්ලා පැකට් කරලා මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා ගහලා සිලෝන් ටී පියෝ සිලෝන් ටී කියලා ගහලා අර ඉන්දියාවෙන් ගෙන ආපු කසි කබල් ඒවා විකුණනවා. ඊට පස්සේ ඒ රටවල මිනිස්සු ගිහිල්ලා ඒවා බොනවා පිව්වා මේකේ රහ නැහැ. එහෙනම් ලංකාවේ තියෙන මේ බීලා තියෙන්නේ පැකට් එකේ ගහලා තියෙනවා පියෝ සිලෝන් ටී කියලා නේද? ඒකට ඒ රස නැහැ. එහෙනම් ලංකාවේවත් වැඩක් නැහැ කියලා 2.50ට වැහලා තියෙන්නේ. නමුත් අතීතයේ ඉඳන් හොඳ නමක් තියාගෙන තිබුණා. ඒ වගේ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන වලට ලංකාවේ කුරුඳු කුවම ලෝකේ ඉතා ඉහළ පිළිගන්නවා. නමුත් අපේ රටේ මිනිස්සු වල් කුරුඳුයි දවුල් කුරුඳු අරක මේක කියලා සෙවල කුරුඳු කියයි කම්බොක්ක පොතු මේ දාලා විකුණලා දීලා අන්තිමට ඒවා බොහොම අවිශ්වාසදායක තත්ත්වයකට යනවා. ලෝකේ ඇතම් රටවල් තියෙන ආහාර වල තාමත් හොඳ නමක් දිනාගෙන තියෙනවා. බෙල්ජියම් චොක්ලට් වගේ එහෙම කිව්වම ඉහළ පිළිගැනීමක් තියෙනවා. රට පිළිබඳ තොරතුරු. රයිට්. අපි ඒක ලියලා ඉන්නේ නේද? ඊගාවට පස්වෙනි කාරණාව ඔය කියන ආහාරය අසුරලා තියෙන ඇසුරුම ගැන සලකන්න. ඇසුරුම ගැන. අපි හිතමුකෝ කිරිපිටුම වර්ගයක් කියලා. ආයෙ වේදනාවකින් යන්නේ හදන්නේ කමක් නැහැ. මොනවා කරන්නේ? නෙස්ටමෝල්ම ඔයා දැකලා තියෙනව නේද? ඉටි කවර වල තියෙනවා. පෙට්ටියක් බොක්ස් එකක් පෙට්ටියක් නෑ. කාඩ්බෝඩ් පෙට්ටියක් නෑ. නිකම්ම ඉටි කොලයක තියෙනවා. ඉටි කොලයක් කියන්නේ පොලිතීන් කවර එක පැකට් එක ගාලා ඇතුළේ දී පාටට තියෙනවා. ඔන්න නෙස්ටමෝල් එකක් තියෙනවා. ඊට වඩා ගණන් වැඩි කාඩ්බෝඩ් පෙට්ටිය තියෙනවා. ඇතුළේ තියෙන එකම જાතිය. නමුත් නිකම්ම කවරට වඩා කාඩ්බෝඩ් පෙට්ටිය ගන්න වැඩි. ඊගවට ඊට වඩා ගණන් වැඩි ටින් එක තියෙනවා. ගොඩක් අය ගන්නේ නැති නිසා අපේ ගම් වලට එන්නේ නැහැ. ටින් එක තියෙනවා. එතකොට ග්‍රෑම් 400මයි. අර කවරට වඩා පෙට්ටිය ගන්න වැඩි, පෙට්ටියට වඩා ටින් එකේ ගන්න වැඩි. ඒ වගේම ඇතැම් රටවල් වල වීදුරු බෝතල් අපේ රටේ වීදුරු බෝතල් තිබුණා. හෝර්ලිස් වීවා වගේ දේවල් වීදුරු බෝතල් වල තමයි ඉස්සර දාලා තිබුණේ. දැන් ඒවා වීදුරු බෝතල් මේ අර පොලිතීන් කවර කාඩ්බෝඩ් පෙට්ටි ඒ වගේ වේ තමයි දාලා එවන්නේ. ඒ මිනිස්සු ගන්නේ නැති නරකට යනකොට ගන්න වැඩිනේ. නමුත් යුරෝපීය රටවල එහෙම ඒ වගේ කිරිපිටි වීදුරු බෝතල් වලමයි ගන්න. ඇසුරුම ගැන තියෙන විශ්වාසය. ඇසුරුම අනිවාර්යයෙන්ම ඇසුරුම ඇතුලේ ආහාර ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා නොකරන ද්‍රව්‍යයක් විය යුතුයි. ඒ වගේම සූර්යාගෙන් ලැබෙන ආලෝකයේ ඇතුළු අනිකුත් කිරණ වලින් ආහාරයට අහිතකර තත්ත්වයක් නොවන විදිය ඇසුරුමක් වෙන්න ඕන. මලකඩ වගේ දේවල් නොබෙදෙන දෙයක් වෙන්න ඕන.
ඇසුරුමේ තියෙන රසායනික ද්‍රව්‍ය ආහාරයට එකතු නොවන තත්ත්වයක් වෙන්න ඕන. ඇසුරුම ගැන හොයන්න ඕනේ. ලියන්න ඇසුරුමෙහි පරිසර හිතකාමී බව. ඇසුරුමේ පරිසර හිතකාමී බව ඇසුරුමෙහි පරිසර හිතකාමී බව ඇල ඉරක් ගහන්න පුද්ගල හිතකාමී බව. මෙහෙම ඇලයිද? පරිසර හිතකාමී බව, පුද්ගල හිතකාමී බව. තව එක මම විස්තර කළා මදි. පරිසර හිතකාමී කියන්නේ ඒ ඇසුරුම දැන් කාඩ්බෝඩ් පෙට්ටියක් නම් වීසි කළාට පස්සේ දි รา පත් වෙනවා. නැත්තම් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. නමුත් අර ඉටිකොලේ වගේ එක නේද? ඒක පසට දැම්මොත් පස දූෂණය වෙනවා. ජලයට දැම්මොත් ජලය දූෂණය වෙනවා. පිච්චුවොත් වාතය දූෂණය වෙනවා. පොලිතීන් කවර එක මොනවා හරි දෙයක් බහලා තියෙනවා නම් අපි ටීන් කැකර් පැකට් මේ එකක් කියලා. ඉතින් පොලිතීන් වලමනේ තියෙන්නේ. ඒකට ඒක පරිසර හිතකාමී නෑ. කිසිසේත්ම පරිසර හිතකාමී. පොළොවට දැම්මොත් පස දූෂණය වෙනවා. ජලයට දැම්මොත් ජලය දූෂණය වෙනවා සහ පිච්චුවොත් වාතය දූෂණය වෙනවා. ඒකයි පරිසර හිතකාමී බව කිව්වේ. පුද්ගල හිතකාමී බව. දැන් ඔයා කිව්වේ ලිව්වේ පස්වෙනි කාරණාව නේද? ඒකේ වෙනම රූලක අංක 6 ලියන්න. අපි ඒක ගැන විස්තර කරලා තියෙන්නේ. ආහාරයේ ඇති රසායනික ද්‍රව්‍ය ආහාරයේ සමග ප්‍රතික්‍රියා නොකරන බව. ආහාරයේ ඇති රසායනික ද්‍රව්‍ය ඔහොම ඉන්න. ආහාරයේ ඇති රසායනික ද්‍රව්‍ය ඇසුරුම සමග ප්‍රතික්‍රියා නොකරන බව. ආහාරයේ ඇති රසායනික ද්‍රව්‍ය ඇසුරුම සමග ප්‍රතික්‍රියා නොකරන බව. තව ලියන්න ඉඩ නැද්ද? ඉඩ ඉවර ඇති නේද? ඉඩ ඉවර නම් ටියුට් එකේ පහළ තියෙනවනේ. අන්න එතන ලියන්නකෝ කාරණාවක් විදිහට දාලා. හොඳයි. තව කාරණාවක් කියන්න තියෙනවා. ඒ තමයි දැන් ඒ ඇසුරුම ගැනම තමයි මේ කියන්නේ. ප්‍රවාහනයේදී ඇසුරුම ප්‍රවාහනයට බාධා නොවන විදිහට සහ ප්‍රවාහනයේදී තැලෙන්නේ පොඩි වෙන්නේ නැති වෙන්න ඕනේ. සහ ගබඩාකරණයේදී ගබඩා කරන්න පහසු වෙන්න ඕනේ. කඩේකට ගෙනල්ලා ෂෝරූම් එකේ මේ කඩේකට ගෙනල්ලා යම් රාක් එක අහුරනකොට ෆ්‍රිජ් එකේ අහුරනකොට ඒක අනිකුත් බඩු එක තියන්න පුළුවන් වෙනවා. නේද? යම් කිසි නිෂ්පාදකයෙක් මෙහෙම බලන්න බෝතලයක් හදලා මොනවා හරි දාන්න. මෙහෙම අර මෙන්න මෙහෙම ඒ බෝතලේ මොනවා හරි බෝතලේ හැටි කියමු. මේකේ තියෙන දේක් ගන්නත් බෑ. ඔන්න බෝතලේ. ඔහොමත් අර මෙහෙම බෝතලේ. දැන් මේකට ජයමගේ දෙයක් එහෙම දාන්න එක නෑ. කවදාවත් ජයමගේ දේවල් නම් මේක දාන්න හදන්නේ. ඒක මේක දාපු දෙයක් විසින් ගන්නත් බෑ. ඊකට අහුරන්න ගියන් කීයද අහුරන්න පුළුවන්. ඒ වෙනුවට මේ වගේ බෝතල් හරි නේද? වගේ තිබුණා. නැත්තම් සිලින්ඩර් ආකාරව තිබුණා. මේක මේට වඩා මේක හොඳයි. ඒක මේට වඩා 40 ඒ වැඩේ නවනම් තවත් හොඳයි. මේ වගේ එනවා. ගොඩාක් අහුරන්න පුළුවන්. ඒව ගැන සල්කලා බලන්න ඕනේ. ඒක හැබැයි ඇත්තටම පාරිභෝගිකයවන අපිට නෙමෙයි වැඩියක් බලපාන්නේ තොග වෙළඳුන්ට සහ සිල්ලර වෙළඳුන්ට තමයි ඒක බලපාන්නේ. නමුත් ඒක අපි එකට එකතු කරලා තියෙනවා. අන්තිමට තමයි ඒක ලියන්න වෙන්නේ ඊට මදිනේ නේද? ප්‍රවාහනයේදී හා ගබඩා කිරීමේදී ඇති පහසුව හා හානි අවම වීම ලියා ගන්න බැරි නම් වීඩියෝ එක නවත්තලා ලියන්න. ප්‍රවාහනයේදී හා ගබඩා කිරීමේදී ඇති පහසුව හා හානි අවම වීම. අන්තිම එක ලියන්න. එතන තව අවසාන කාරණාව. දැන් ඉලක්කම් ටිකක් මට මතක නැහැ. අතෙන්ට 5 දැම්ම 6 දැම්ම ඊගාව එක. ශුද්ධ ජීවීන්ගෙන් කමාවක් මහා ජීවීන්ගෙන් ශුද්ධ ජීවීන්ගෙන් මහා ජීවීන්ගෙන් කමාද දාලියන්නේ. වාතය කමා ජලය
වාතය කමා ජලය ආලෝකයේ වැනි සාධක වලින් ආලෝකයේ වැනි සාධක වලින් ඇති ආරක්ෂාව ආය පාරක් මං කියනවා හරිද බලන්න චෙක් කරගෙන යන්න සුද්ධ ජීවීන්ගෙන් මහා ජීවීන්ගෙන් වාතය ජලය ආලෝකයේ වැනි සාධක වලින් ඇති ආරක්ෂාව මේකත් එතකොට ඇසුරුමත් එක්ක සඳහන් වෙන කාරණාවක් ඒ ආහාරය අසුරලා තියෙන එකෙන් සුද්ධ ජීවීන්ට මේකට එන්න බැරිද සුද්ධ ජීවීන්ට මේකට එන්න බෑ කියලා අපිට ෂුවර්ද මහා ජීවියෙකුට ඇවිල්ලා මේකට ඇතුල් වෙන්න බෑයි කියලා අපිට ෂුවර්ද නේද? පේනවනේ බැලුවම ආසුම්ම දිහා. ඊගාවට මේකට හුලං වදින්නේ නැද්ද? හුලං වදිනවා කියලා කියන්නේ වාතය එන්නේ නැද්ද? මේකට වායුගෝලීය ජල වාෂ්ප වතුර එන්නේ නැද්ද? නේද? ඊගාවට ආලෝකය මේකට වැටෙන්නේ නැද්ද? උදාහරණයක් ලුණු පැකට් එකක් පුතේ ආලෝකයේ වැටෙන විදිහට එම තිබුණොත් එම ලුණු වල තියෙන අයඩින් අයින් වෙනවා. ලුණු වල තියෙන අයඩින් අයින් වෙනවා. ඉතින් ඒ වගේ විශේෂයෙන් තේ කුඩු වගේවත් එහෙමයි ආලෝකයට නිරාවරණය වෙන විවිධ පේන කවර වල තේ කුඩු දාන්නේ. ඒ කියන්නේ අර ඉස්සර තේ ඇහුරුවේ තේ පෙට්ටි වලට දැම්ම රිදී පාට ඇලුමිනියම් සහිත පේපර් එකක් කඩදාසියක්. ඒවා දැනුත් දානවා දැකලා ඉතින් ඔය පොලේ එහෙම විකුණන්නේ රුපියල් 30ට 40ට වගේ අර ඇලුමිනියම් කොළ జాතිය. එක පැත්ත ඇලුමිනියම් තියෙන අනිත් පැත්තේ කාඩ්බෝඩ් වගේ දුඹුරු පාට තියෙන පොලි. ඒ තේ පෙට්ටි වලට දාන කම. ඒවා දානවා. එතකොට ආලෝකයේ ඉන්නේ රිදී පාට හරහා කොහොම ආලෝකයේ ඉන්නේ ඒ වගේ ඒව ගැන හොයන්න කියලා තියෙනවා ඒ වගේ ආලෝකයේ වගේ සාධක වලින් ආරක්ෂාව රයිට් එහෙනම් අපි අවසාන ටික කියවගෙන යමු තරු දෙකක් තියෙන්නේ ඒක කියවන්න තියෙන්නේ මොකද්ද තරුව බොහෝ ආහාර ආකල්න දේහයට අහිතකර විය හැකි අතර ඇතැම් ඒවා පිළිකාකාරකද විය හැක බොහෝ ආහාර ආකල්න මේවා අපි ගැන කිව්වා දේහයට අහිතකර විය හැකි ඒක නිසා ඒවා පිළිකාකාරකද වෙන්න පුළුවන්. ඒ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඊගාව කාරණාව තමයි හැකි සෑම විටම ස්වභාවික ආහාර පරිභෝජනයට ගැනීම නිරෝගී ජීවිතයකට වඩා උචිත වෙනවා. අපි පුළුවන් හැම විටම ඔය පරිරක්ෂණය කරපු ආහාර දැන් අපේ පාඩම ආහාර පරිරක්ෂණයනේ. ඉතින් පරිරක්ෂණය කරන එකේ වාසි කිව්වනේ පරිරක්ෂණය හොඳයි කිව්වනේ නේද? නමුත් මතක තියාගන්න හැකි සෑම විටම පරිරක්ෂණය කළ ආහාර නෙවෙයි අපි ආහාරයට ගන්න ඕනි ස්වභාවික ආහාර නැවුම් නිලාගත් මේ ආහාර සකස් කරපු ආහාර උණුවේ ඒ විදිහට නැවුම් ස්වභාවිකව රසයේ ගුණේ තියෙන විදිහට ගන්න ඕනි එතකොට අපිට වෙන්න තියෙන අර පිළිකා ඇතුළු බෝ නොවන රෝග වලින් ගොඩක් ඒවායින් ආරක්ෂා වෙන්න පුළුවන් එතකොට අපි ඉදිරියේ විභාගයටත් ඒක වැදගත් වෙනවා ජීවිතයටත් වැදගත් වෙනවා කිව්වේ ඒකයි අපි හැකි සෑම විටම ස්වභාවික ආහාර පරිභෝජනයට හුරු වෙන්න ඕනේ. එවනම් පුතේ අපි මේ පාඩම ඉවරයි මේ පාඩම එතනින්ම ඉවරයි. ඉදිරි පාඩම් දැන් මම ඔයාලට මේ Zoom වලින් කරන්න හිතාගෙනත් ඉන්නවා. ඔයා ඒකට පහසුකම් ටික ඉක්මනට සලස ගන්න. තාම පහසුකම් සලස ගන්නකම් මම මේ බලාගෙන ඉන්නේ. මේක ටිකක් කරදරකාරී වැඩක් මේකෙන් කරන එක. අපි ඊගාව පාඩම හෝ ඊගාව එක Zoom හරහා කරන ඉක්මනට පාඩම් ටික ඉවර කරගන්නත් ඕනේ. 9 පන්තියට යන්න තියෙනවනේ. එහෙනම් අදට මෙතනින් පාඩම ඉවරයි. සියලු දෙනාටම ආයුබෝවන්.